අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා පැයටයි පත් වෙලා ඉන්නේ. ඉතින් සියලුම දෙනා අපි ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි තිපජානාති තිතෝ ආතිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති කරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තව පියවරක් ඉදිරියට යන්න හදන්නේ සර්වචන්නාංශ විසින් දේශනා කරන දෙච්චේ සතිපට්ඨාන සූත්‍රය අනුව අපි ඊයේ ආරම්භය ලබා ගත්තේ මුලින්ම සඳහන් වෙන ඒ ආනාපාන පබ්බේ ඉතින් එතන ඉඳලා මෙතන දක්වා ඒ කියන්නේ අපි මේ කියන ඉරියාපත පබ්බේ දක්වා සම්බන්ධතාවය දැක්කොත් පේනවා ඒකේ තියෙන මේ සර්වචන්නාංශයේ ධර්ම પરම්පරාවකට සම්බන්ධ කරලා කෙනෙකුට පිළිවෙලින් මේක ජීවිතය සම්බන්ධ කරන හැටි. ඉතින් අපි ආනාපානයේ පිළිබඳව ඊයේ මතක් කරගත්ත හැටියට බලනකොට ඒ කෙනා ඒ සඳහා සුදුසු පරිසරයේ තෝරා ගැනීම අත්‍යවශ්‍යයි. හරියට මොලේ ශල්‍ය කර්මයක් සඳහා ඒකට සුදුසු ශල්‍යාගාරයක් හොයාගෙන අපි පිටරට යනවා. ලංකාවේ ශල්‍යාගාරවල කරන්න බෑ. ඉස්සර ඒක හෘද වස්තු ශල්‍යාගාර එහෙම නැත්නම් වකුගඩු වගේ ශල්‍යාගාර සඳහාත් පිටරට ගියා අපි. දැන් ඒක අපි ලංකාවේ හදාන තියෙනවා. නමුත් මේ මොලේ ශල්‍යාගාර සඳහා දක්ෂකම් ඉන්න ගුරු වෛද්‍යවරු අපි ළඟ තියෙනවා. නමුත් මේ පරිසරේ නැත්නම් මොලේ විවෘතකරණයට වැඩි හොඳයි විවෘත නොකරලා ඒකේ මැරලා යන්නේ. ඒ වගේ තමයි මේ වැඩේ සඳහා තරුවචන් වහන්සේ ශුද්‍ර වශයෙන් සහ විශාල වශයෙන් පරිසරය ගැන කතා කරනවා. ඒ කතා කරනකොට අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන එක ආනාපානය ගැන සඳහන් කරන හැම අවස්ථාවකම සර්වඥාන්සේ අත නෑර දේශනා කළා තියෙනවා. අනිකුත් භාවනා වලට නෑ ඒවා. බුද්ධානුසුති මෙත්තා මරණ අසුබසති එතන සමසතලිස් කර්මස්ථාන වලට ඒකේ ප්‍රශ්නයක් නෑ. ආනාපානය ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක මතක් කරගත්තා. ඉතින් ඒ විදිහට අපි අරණ්‍යගත වෙලා නැත්නම් රුක්ඛමූලගත වෙලා නැත්නම් මේ වගේ කාම භෝගින්ගෙන් වෙන් වෙච්ච ශූන්‍යාකාරයකට ඇවිල්ලා අපි ඉඳ ගන්න. ඒක සතිපට්ඨාන සූත්‍රයේ නිසිදති පල්ලංකම් කියලා ආරම්භක පාඩේම තියෙනවා. ඊට පස්සේ ආභුජිත්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව ආභෝග කරනවා. මම දැන් හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, මම ඉඳගෙන ඉන්නවා කියලා. ඉතින් ඒක සඳහා අපේ ආචාර්යවරු පිළිවෙත සකස් කරලා තියෙනවා. ඉඳගෙන ඉන්න බාට හිත ගන්න බැරි එකම හේතුව ඇද්ද කරලා හිටියොත් හිත අනිවාර්යයෙන්ම පිට. ඇහැ තමයි අපි නිතරම බාහිරවර්ති කරන උපකරණ හයෙන් ප්‍රධාන මේක. ඊට පස්සේ කන, ඊට පස්සේ දිව, නාසය, ඊට පස්සේ දිව, ඊට පස්සේ කය. රූප ධර්ම වලින් ඊට ඇහැ, කන, දිව, නාසය, කය කියලා සර්වඥාන්සි පිළිවෙලට දේශනා කරා. ඉතින් මෙතෙන්දී අපි ඇස් දෙක වතහා ගන්නේ කයට ඇතුළතට හිත ගැනීම සඳහා. ඒකට අපි ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන සිංහලෙන් අපි විපස්සනා කියලා තමයි කියන්නේ. විපස්සනා කියලා කියන්නේ බාහිරේ බලනවා වෙනුවට ඇතුළත බැලීම. අන්තරාවලෝකනේ සහ බාහිරාවලෝකනේ කියලා අවලෝකන දෙකක් තියෙනවා. මේ ක්‍රමය දිහා බලන්න ඕන නම් ඒක හරියටම ඉස්තර කරලා ඒක දිහා බලාගෙන ඉන්නවා අපි ග්‍රහලෝක දිහා. නැත්නම් ඈත ඉන්න දෙයක් තියා. ඒක සඳහා අපි දුරේක්ෂ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් පුංචි වතුර බින්දුවක් හදාවක තියලා අපි අන්වීක්ෂය පාවිච්චි කරනවා. ඒක තියලා ඒක දිහාම බලලා අපිට නාභිගත කරනකොට ඒ වස්තුව පිළිබඳව 5 ගුණයක් ලොකු කරලා 10 ගුණයක් ලොකු කරලා 100 ගුණයක් ලොකු කරලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ 3000 ගුණයක ලොකු කර දෙයි.
ඒකට මේ එක සෛලයක් දිහා බැලුවොත් ඒක ඇතුලේ සම්පූර්ණ ලෝකෙක ඒ චක්‍රාවාට වශයෙන් ඇතුලේ තියෙනවා. හැබැයි ඒකට අපිට ඒ උපකරණයක් ඕනේ මයික්‍රොස්කෝප්. අපි අන්වීක්ෂ කියලා කියනවා. මේ හරි දියුණුයි අද ලෝකයේ ඇති. නමුත් මේ බුදුහාමුදුරන්ගේ අන්වීක්ෂය ඇතුළත හරවලා තියෙනවා. බාහිරාවලෝකනේ අන්තරාවලෝකනේ නිසා විද්‍යාවත් එක්ක අපිට සමාන්තර ටිකක් තුරක් යන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අනුන්ගේ දේවල් බලන්නේ. මුළු ජීවිතේ පුරාම අනුන්ගේ දේවල් බලන්නේ. ඉතින් කියනවා ෆ්‍රිජ් ඔෆ් කප්රා අවුරුදු 25ක් විතරද කියන මේ බාහිරේ බල්ලා කෙලවරක් තියනවාද කියලා. කවදාකවත් කෙලවරක් නැහැ. බාහිරේ බල්ල කොච්චර බලන්න ගියත් අර සාති භික්ෂුවට උනා වගේ පටලවිලා අතරමං වෙලා ඉන්නේ. අද මුළු ලෝකෙම අතරමං වෙලා. මොකද උපකරණ සියුම් වැඩි. ඕනේ දැනකට යොමු කරලා හබල් ස්කෝප් එකට දාලා මේ ආසේ පාවෙවි තියෙන්නේ ඕනෙම ග්‍රහ ලෝකයක් බලන්න පුළුවන්. බලලා ඉවර කරන්න බෑ. ඊට පස්සේ ලෝකේ 3 කොනක විතර විශාල එහෙන් එන සංඥා අල්ලන්න කැන්බරා වල එකක් තියෙනවා. අවකාශයෙන් එනව හොයනවා බලන්න කවුරු හරි අපිට රහසින් ඇවිල්ලා මොනවද කියලා ඇයිද කියලා. ඉතින් උන්ට අනිවාර්යයෙන්ම බාහිර හොයනේ උන්ට ඇතුලේ අමතක කරන්න එපා. ඒක තර්ක විද්‍යාවෙන් පෙන්නනවා බාහිරේ හොයන්න නම් අනිවාර්යයෙන්ම ඇතුලේ යම. ඒක අනිත් පැත්ත හරවලා සරුවෙන් කියන ඇතුලේ හොයනවා නම් බාහිරේ අමතක කරන්න ඕන. එතකොට අපි කියනවා බාහිරේ තියෙන දේවල් වලට කියන්නේ කාම ගුණ. ඇහැ විවිධ වර්ණ සහ සටහන් අනුව අපි පිනවමින් ඉන්නවා. කන විවිධ කර්ණ රසායන සංගීත හොඳ පැත්තේ. උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය, වෙස්ටර්න් මියුසික්, ජෑස් මියුසික්, රොක් මියුසික් নানা ප්‍රකාරයි. ඉතින් බයිසිකල් එක පදිනකොටත් පොරොප්ප දෙක ගහගෙන ඉන්නේ. ඉතින් මේ ළඟදී අනේ ලස්සන කෙල්ලෝ දෙන්නේ කෝච්චි ආවා මේ කණේ ගහගෙන හිටියේ එන්ජින් ඩ්‍රයිවර් හිතුවා මේ මෝල් වහන්සලාට තේරෙයි කියලා. නේ අම්බරවගෙන ගියා මේ එහා පැත්තේ වන්දින සාදේ. කෝච්චි පාර පැන්නේ මේ කෝච්චි එද්දී එතනමයි. ජීතන සංගීත රාව සද්ද වලට අපි නතු වෙලා තියෙන. ඊට පස්සේ ගඳට හරියට බල්ලෙක් පට්ටියට හිටපු බැල්ලියක් පිටිපස්සේ යනවා වගේ ඕනම තැනකට ගියොත් භෝජන සංග්‍රහයකට ගියොත් ඒ මිනිස්යාගේ මන පිනවන ඒ විවිධ ගඳ වලින් දාලා තියෙන සමන් ගැල්ලේ තියෙන ඕක තමයි. ඉතින් අපි කළ බල්ලා තමයි ගන්නෙ මොනවාක්වත් නෙවෙයි අර ඉවට. ඒක තමයි ඉස්සල්ලා මානවය වෙන්නේ ඉස්සල්ලා උරගයා කාලේ අපි ඉවට තමයි වැඩ කරේ. අලියත් වැඩ කරන්නේ ඉවට. ඒක හොඬේ ඉස්සරහින් තියෙන උගේ. මානවගේ ඇත්ත එක තමයි උඩින්ම තියෙන්නේ. ඉතින් නාසයට යනවා. ඉතින් ඒකට ලෝකේ තියෙන හදලා තියෙන සෙල්ලම් જાති මේ කහේ එක වල්ලපට්ට ගහක් නැහැ කැලේ. මොකද මේ වල්ලපට්ට ගහට හැදෙන එක පිළිකාවක් නිසා ඒ පුස්කාරට පස්සේ ඒකෙන් හැදෙන පුංචි රසායනය මෙහෙන් හොරෙන් ගෙනිලා මැඩගස්කර් වලින් ජපානයට ගියාම එක අවුන්සයක් මෙච්චර ගාණක් ලාභයි. ඉතින් මේ ගමේ ඉන්න පිස්සෝ බිහාට්ටෝ සේරම ඇවිල්ලා සේරම කැපුවා. හම්බ වෙනවද නැද්ද දන්නේ නැහැ. වල්ලපට්ටුලි ගියාට අමුතු සුවඳක් එනවලු. ඒත් අර ගහ කුණු වෙච්චාම ඉතින් අපිට නඩු පිට නඩු මේ ඔබ වහන්සේලා මේ කැලිය කපලා දර විකුණනවා අපිට කොටමුදලාලා කියලා කියන්නේ. අපිට බනින්නේ උසාවියේ මේක හොර ගුබ්බෑමක් මිනිස්සනවනේ කියන්නේ. ගස් කපලා විකුණනවායි කියන. ඒ තරම් මේ සෝදට බහල් වුණාට පස්සේ සීමාවක් නැහැ. ඊට පස්සේ රසයට ගියාම පීට්සා හට් තියෙනවා. චීන කඩ තියෙනවා. ජපන් කඩ තියෙනවා. ඉතින් කාලා ඉවරයක් කරන්න බෑ. මේට වැඩි උඟා දරුණුයි කියනවා සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ වැසියෝ මේ කැමරට බීමට රුසියෝ. ඕන වෙලා ගන්න සිංගප්පූරුවේ කණ එක තමයි වැඩි. එතකොට ආයිෂාම දුර්ගේන ඔබාන්ති මැලේසියා ගිහිල්ලා නැහැ. මැලේසියා හිට හපන්. වැඩිම කනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට මේ රෑ වේල නොකා ඉන්න කියමනේ අපි 3න් 2ක් ප්‍රශ්න ඉවරයිනේ. 3 එකක් ඉවරයි. 3න් 2ක් ප්‍රශ්න තියෙනවා. මේ කෑම දාසලා. ඉතින් මේවා එක එකට අපි වාල්කම් කරගෙන ජීවත් වෙන්නේ ඕවර් ටයිම් කර පිටරට ගිහිල්ලා හම්බ කරන්නේ මොකටද මේ හැපිනවන්න කන පිනවන්න නාසයට දිවට කයට ගයක් කියලා ගත්තොත් අපායට ඍජුම මාර්ගය. ඒක මොකද ලස්සන
ත්‍රිමාන රූප බලන්න පුළුවන් 3D බලන්න පුළුවන් අම්මෝ ඒකේ සජීවී ඕන දෙයක් පෙන්වනවා. ඉතින් මේ සබ්බේ දසබ්බේද කියලා බලන්න කවුරක්වත් නැහැ. එක පවුලේ අය විලිලැජ්ජ නැතුව ඒක දිහා බලනකොට ඔක්කොම පටහැරලා පෙන්වනවා. ඊට පස්සේ ශබ්ද, ඒ ගන්ධ රස පහද. ඉතින් මෙව්වට බැඳිලා ඉන්නකොට අපි කියනවා බාහිරවර්ති කියලා. ඉතින් ඒ පොහසත් වෙනවා කියලා කියන්නේ ඒව කොට ගහන වට කරන කාම ගුණ කියලා. කාම කියන්නේ මේ පොත් කර තියාගෙන ඉන්නවා. එහෙම වෙනවා. ඊට පස්සේ අපි ඔය අභ්‍යන්තර අන්තරාවර්තනය වෙන්න ගියාම අපිට කියනවා අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා කියන්නේ ඔය ටික නෑ. ටෙලිවිෂන්, රේඩියෝ, පත්තර මොන දෙයක්වත් නෑ. හැම අරණ්‍යෙම නැතුව ඇති. නැත්තේ නැතුව ඇති. නමුත් මේකේ ලොකු සංසය අපිට ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. ඒකට අපි හැමදේම දන්නවා හැබැයි. ඒ කවදාකවත් පත්‍රයක් ගේන්නේ නැහැ. එදාම රේඩියෝ එකක් ගන්නෑ. තුරුසු ඔක්කොම දෙනවා අපිට. ඕගොල්ලන්ට වැඩි අපි දන්නවා. ඊතරම් ඒ 아무තු ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අයින් කරලා ඇතුලේ මේ හුස්මට එක හුස්මකට එක චිත්තක්ෂණයක් හිත ගියා. එහෙම නැත්නම් මේ කයට හිත ගත්තා. ඒක තරුවචනංශේ පෙන්වන්නේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය භාවනා ආනන්ද සමාපatti චූල ශුන්්‍යත වගේ සූත්‍රවල පෙන්නනවා මේ කාම ලෝකීයම ගිලිලා ඉන්න මේ කහපාට ඇඳගත් ඇත්තෝ දැකලා තිනවා මේක කෙලවරක් කරන්න බෑයි කියලා. සුදු ඇඳගත්ත කට්ටිය තව ටිකක් ඉතින් කල්යයි. ඊට පස්සේ ඔන්න පැවිද්දට ගියා. එහෙම නැත්නම් අරණ්‍යගත වෙලා ගියයි කියලා කියමුකෝ. දැන් අපේ මේ වැඩමුළුට ආපු සංඝයා වහන්සේලා පැහැදිලිව මට සාක්ෂි කියාවි. ඇත් දෙක වහගත්තට පස්සේ කාමයන්ගේ හේවණලි කොච්චර බාධා කරනවද කියලා. ඒකට කියන්නේ දැන් අපි කාමේ දුරුවන් කරා. ඒක බුල්ඩෝසරකින් තල්ලු කරලා දුරුවන් කරන්නේ. ගිහිගේ අතෑරියා. අතෑරලි වල මෙහි වගේ තැනකට ඇවිල්ලා අද්දික වහ ගන්නවා කියලා හිතමු. අපි මොනවා හරි දෙයකින් අපි අධ්‍යාපන දෙවියන්ට කිව්ව හරි කමක් නැහැ. බුද්ධ ශාසන මතයෙන් කිව්ව හරි කමක් නැහැ. ඉඳගෙන අද්දික වහ ගන්න කියලා. වහගත්ත ගමන් අර කරපු නාටකම් ඔක්කොගෙම හේවණලි ටික උදේ ඉඳලා හැන්ද වෙනකන් එක චිත්තක්ෂණයක් ස්පාසු නොදී ඉසුඹුලන්ඩ ඉදන්දතවා කාම ඡන්දේ එනවා, ද්වේෂ ව්‍යාපාදේ එනවා, නිදිමත එනවා, අතීත අනාගත කල්පනා එනවා, විචිකිච්ඡාව එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවාට කාම ගුණයන් වල හිටපු කෙනෙකුට ඒකේ තියෙන ආදීනාව වැටහිලා මේ වගේ තැනකට ඇවිල්ලා ඇත් දෙක වහගත්තට පස්සේ කාම ගුණයන්ගේ හේවණලි පේනෝනේ. ඒකට බුදුරජාණන්සේ කාම සංඥා කියලා නම දාලා තියෙනවා. ඒකට අපි කියනවා නීවරණ කියලා. නෙය්‍යා වරණ. ඉතින් මට මම මේ කතා කරාට ඒත්තු ගණිත දන්නේ ඒතු ගණිත්වා කියලා මම වැඳ නමස්කාර ඉල්ලලා තිනවා. කාම ගුණයන්ට වැඩිය හොඳයි ඇත් දෙක වහගත්තම මතුවෙන නීවරණ. කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරන්නේ අපි නීවරණ හරහා. ඉතින් අපි දැන් නීවරණ වලට වෛර කරන්න පටන් අර ගන්නවා. භාවනා කරන්න කියනවා. ඉඳ ගන්නම දෙන්නේ නැහැ වේදන එනවා. ඉඳ ගන්න ඉස්සලා සද්ද ඇහෙනවනේ. ඉඳ ගන්න ඉස්සලා හිතවිලි එනවනේ කියලා අර කාම ගුණේ අයින් කරලා කාම ගුණයන් වෙනුවට කාම ගුණයන්ගේ හේවණල වශයෙන් පේන මේ කාම සංඥා එනකොට අපිට දත තියලා හපලා කණ්ඩ හිතනවා නීවරණ. අනේ ස්වාමීන් වහන්සේ අයින් කළා දෙන්නකෝ කියනවා. යාට කියාගත්තොත් ඔය නීවරණ කියන්නේ කාමේ නෑ කියන අදහස. නේ වීතික්කම කෙලස් නෑ, පරිඋත් ทาน කෙලස් තියෙන්නේ. අර පරිඋත් ทาน වීතික්කම කියලා කියන්නේ උල්ලංඝනය වෙලානේ, සමාජ නීති උල්ලංඝනය වෙලා, ආචාර ධර්ම උල්ලංඝනය වෙලා අපි කාට හරි ගිනි ගෙඩියක් දීලා. සතෙක් මරුවයි කියලා කියන්නේ කාට හරි ගිනි ගෙඩියක් දීලා. වරකමක් කිරුවා යුවොත් කාට හරි ගිනි ගෙඩියක් දීලා. කාම මිත්‍යාචාරය කියන්නේ අනුගේ කාම වස්තුව පරදලා පාවිච්චි කරලා. බොරුව කේලම හිස්සචන පරිසවචන තොලේ කටේ ගෑවෙන්නේ නැහැ. ගිනි ගෙඩි. ඒක ජොබ් එක කරගෙන ඉන්නේ නීතිඥ වෘත්තියයි දේශපාලනඥයයි. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. කැත කෙරුවොත් මහපාරේ. ඒ තරමටම අද ප්‍රසිද්ධිය මේවා සිද්ධ වෙනවා. ඒ වුණාට ඒක නොකර හිතට එනවා දැන් මට මේක කරන්න ඕනේ, මේ තරහ එනවා, ද්වේෂ එනවා. ඒක හොඳයි. මොකද හේතුව අර දිදුලන ගොජ දාන පරිඋත් ทาน කෙලස් නෙවෙයි තියෙන්නේ. තමා වෙන්නේ වීතිකම කෙලස් නෙවෙයි. වීතිකම භූමියේ පන්නලාට පස්සේ පරිඋත් ทาน භූමිය එනවා. එක චිත්තක්ෂණයක් ඉසුබුලන්ට දෙන්නේ නැතුව නිවර්ණ ධර්ම එනවා. ඉතින් මේ මනුස්සයා ගිහලා බුදුහාමුදුරු කාට කියන ඔන්න ඔබ වන්ති කියුණ නිසා පැවිදි වුණා. අනේ හාමුදුරනේ පැවිදිලා ඇද්දක වහගත්ත ගමන් බලන්නකො මෙන්න මල හොන්තුවක් නේද? බුදුහාමුදුරු කියන හොඳයි දරුවා උඹට දැන් තේරෙනවනේ.
දැන් එකක් කරමු. මොකද අර කාම ගුණයන්ගේ වීතික්‍රමණයට වැඩිය ඕක හොඳයි. ඕකත් එක්ක ඇත්තට ගැටෙන්න එපා. ඕක හොඳයි. ඕක පිළිගන්න ඕනේ. ඕක කාගේත් හැටි. උඹේ දෝෂයක් නෙවෙයි. මම කියන මේක මගේ දෝෂෙ නෙක මානවයාගේ දෝෂයක්. මානව මනස කාමභෝගීන් අයින් කරපු ගමන් ගොඩ දාපු මාළුවෙක් වගේ. දෙකට කපු පණුවෙක් වගේ. ඌණේගේ කැඩිච්ච වලිගේ වගේ ගහනවා. ඉතින් මේ මනසට එලවත් නැහැ මෙලවත් නැහැ මේ භාවනා මගුලක් කරන්න ඇවිල්ලා තිබුණට වැඩිය දුකයි දැන්. නැද්ද මං අහන්නේ. කිදර හිටියනම් ඔය ගීයක් දන්න කාලා බුදිය ගන්න තිබ්බා. දැන් මෙහි ඇවිල්ලා පැය 14ක් විතර භාවනා කරන්නත් ඕනේ. ඒකට එකම චිත්තක්ෂණයකත් හිත ගියපු දේ කරන්නේ ඒක නිකන් මේ දෙකට කවු පණුවෙක් වගේ නටනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඒක බුදුහාමුදුරන් ගිහිල්ලා කියන්නේ. එයා හිතනවා මේ මගේ සීල නැති නිසා මේ වෙන්නේ, මගේ සතිය නිසා මේක වෙන්නේ, මට සද්ධාව නැති නිසා මේක වෙන්නේ, මට වීර්යය නැති නිසා මේක වෙන්නේ කියලා ඒක අර Tamanට දාගන්න එක තමයි ආත්ම වංචාව නැත්තම් ආත්ම දෘෂ්ටිය වෙන්නේ උතන. නෑ මේක මානව කොයි කෙනාගේත් ඇති. භාවනා කරන ඕන කෙනකින් අහන්න බණ්ඩ ඇද්දක වැහුවට පස්සේ කාටද මේ ගීගමන් ඩෝංගල ඉදිවිච ඥානෙ පහළ වෙලා ඉච්ච කෙනෙක්ම අහලා තියෙනවද කියලා? දිබ්බජක්කු ඥානෙ පහළ වුණා. ආශ්‍රවක්ෂේකර ඥානෙ පහළ වුණා කියලා බුදුහාමුදුරන්ටත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා සිද්ධ කරන්න සිද්ධ වුණා. මම කියන්නේ සිද්ධාර්ථ තාපසතුමාට. ඉතින් අපි අවුරුදු 6ක් ගියේ නෑ නේද? ඉතින් අපිට පොඩි chance එකක් තියෙනවා. අවුරුදු 6ක් යනකම් මේක වලිකවට කමන්නේ දසපාරමිතා පිරිච්ච ත්‍රි හේතුක ප්‍රතිසන්දේ ලැබපු මහබෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් ගියා දුෂ්කර වත. ඉතින් ඒකේ ෆොටෝ එකක් ගෙනල්ලා තියෙනවා නම් ගහන්න වටිනවා. යට සැකිල්ල විතරක් තියෙන ෆොටෝ එකක් තියෙන සරුවච්චන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී දුෂ්කර වත පුරන වෙලාවේදී හැටි කියලා. අපිට එහෙම එකක් වෙලා නැහැ නේද? ඉතින් මේක බුදුහාමරණ අපි චෝදනාව ස්වරූපෙන් කියොත් අවසරයි සාංශ ඔබ වහන්සේ කියන නිසා මම අම්මත් ඇරියා. තාත්තත් ඇරියා. හරක බානත් ඇරියා. ඇලියත්වත් ඇරියා. රන් මිලි මුතුම ඔක්කොම ඇරියා. මින්නාව බේම් බලාපංකෝ වැඩි. ඉන්නම බෑනේ මේක මේ ඇස් දෙක වහගත්ත කමයින් වගේ. එතකොට බුදුරජාණන් කියනවා එහෙමනම් රූපයක් සරණ යන්නේ කියලා. රූපයක් කියලා කියන්නේ අභ්‍යන්තර ශරීරයේ තියෙන පඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියන රූප වලින් එකකට හතර මුණක් කමක් නැහැ. ඒක දකින්න හැම චිත්තක්ෂණයකම කාමෙන් අපි වෙන් වෙනවා, කාම සංඥාවෙන් වෙන් වෙනවා. ඒක නිසා ඉස්සල්ලාම කාමයේ ආධිනව දැකපුව අපි මම කියනවා ඒක දැනටම දැකලා තියෙනවා කියලා මම ඇසියුම් කරනවා නැත්නම් මම මේ උපකල්පනය කරනවා. ඊට පස්සේ ඒ කාම සංඥාවේ එතකොට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒක නිකන් මේ තුවාලයක් හේදුවට පස්සේ වනමුකේ පෑදුවට පස්සේ ඒක රිදෙන වැඩිනේ. ඒක හැටි. ඒක පළවෙනි දවසේ දෙකේ තුනේ ඒ ගෝයන්ක භාවනා ක්‍රමයේ හතරවෙනි දවසේ ඔක්කොම ගේට්ටු අහනවා. නැත්තම් පැනලා යනවා කට්ටිය රෑ. ඉන්නම බෑ. මොන විදිහකට ඉන්න බෑ. උඩත් කටු බිමත් කටු. මුළු ඇඟම රිදෙනවා. අයිට කුඹුර වැඩ කරා වගේ. ගල්පත් රාජකාරී කිරුවා. මොකක්වත් නැතුව මේ නිකන් ඉඳලා. ඊට පස්සේ 6 වෙනි දවසත් ගෙදර යන දවස්. එදී සතුමත් දානකොට දවස් 7ක්වත් අඩු ගානේ දාගන්න ඕනේ. මොකද ওই දෙක මැද නැත්තම් යතුරු කපාගෙන ගේට්ටු අරගෙන රෑ යන්නේ. එන්නත් ඒ වගේ තමයි අමාරුයි. යන්න හරි අමාරුයි. ඉතින් අර බ්‍රිස්බේන් කැනඩා මම හිතන්නේ සිඩ්නි වල එක්කෙනෙක් ගිහිල්ලා බ්‍රිස්බේන් රිට්‍රීට් දවස් 10ක රිට්‍රීට් එකක් වැඩමුළුවක්. මමත් ඉන්නවා ඒ ධම්විධානය කරන කෙනා. ගිහිල්ලා දැන් මෙයාට දෙවෙනි දවස වෙනකොට මුකුත් නැහැ ඉන්නම බෑ. මුළු ඇඟම අච්චාරු දාලා වගේ. මඩබුවක් ගෙඩියක් වගේ. රිද්දෙනවා, දඟලනවා. ඊට පස්සේ අර උපස්ථානය කරන එක නයි කිව්වලු. අන්ත දැකලවත් නැහැ, දන්නෙත් නැහැ ගිහියෙක්. මට උපස්ථාන ඊට පස්සේ කිව්වලු මට ගෙදර යන්න හිතෙනවා. ඒ කියන්නේ මම නිවාඩු දාලා ආවේ එයාලා ඉන්න එක වැඩ කරන්නේ. ඊට පස්සේ අර මනුස්සයා ගණන් ගත්තේ නැහැ කිව්වලු. පිරිමියෙක් නම් තුන්වෙනි දවසේ වෙනකන් හිටපන් කිව්වලු. එච්චලු කිව්වේ. ඔබ පිරිමියෙක් නම් තුන්වෙනි දවසේ වෙනකන් හිටපන් කියලා අරුවට තද වුණාලු යකෝ මේක. සාන්තියක් කියලාට මූ ඒක පිටුරම ගලක් පෙරලා දාලා ගිහිල්ලා. තුන්වෙනි දවසෙන් පස්සේ ඌ දැන් අර જાතියෙම වැඩමුළු සංවිධානය කරනවා සිඩ්නි වල ඉඳගෙන කියනවා සාංශ ඔබ වහන්සේ නෙවෙයි මට කමටහන දුන්නේ අසවලා. ඒ තරම් අමාරුයි අර පළවෙනි දවස් තුනේ අර කාමයේ අයින් කරලා කාම සංඥාව බැට දෙන හැටි. කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒක මානව ප්‍රශ්නයක් මිස එක්කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එක්කෙනෙකුගේ ප්‍රශ්නයක් නම් එක්කෙනා කියන්නේ මගේ දෝෂයක් කියලා හිතනවා. ඒ නිසා කියනවා සීල හොඳට හදාගන්න. හොඳට සතියක් තියාගන්න. වීරියක් තියාගන්න. ඔය කොච්චර එකක් තිබ්බත් අර දුක දෙනවමයි.
අපි හිතනවා මේ කරදර උනේ මම කමටහන හරියට ගත්තේ නෑ, සීලේ නෑ, සද්ධාව නෑ, වීරිය නෑ, සමාධි මොකක්වත් නෑ. ඔක්කොම තිබුණත් කරදරේ. ඒකට ආත්ම සංඥාවක් එනවා. මම දැන් ඉදිරියට යනවා. ඒක මගේ දෝෂයක් නිසා නෙවෙයි. මේක මම ඉගෙනගත යුත්තක්. හැබැයි මේකට සතුටු වෙන්න කියන බුදුහාමුදුරුවෝ. පුළුවන් දප්පා. මේ දැනෙන දරතේ, මේ දැනෙන පරිලාහය දැකලා ඕනම කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියනවා මේක දරත පරිලාහ විදිහට තේරෙන දැවිලි තැවිලි විදිහට. ඒ ඊගාවකේ තියෙනවා මහණී එහෙම බලන් දෙපා. මේකට හිතේ ප්‍රමෝදයක් ඇති කරගන්න, මේකට හිතේ ප්‍රීතියක් ඇති කරන්න, මේකට හිතේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ, මේකට හිතේ පස්සද්ධිය කියන්නේ. මේ අපි ඉදිරියට යන ගමනේදී හම්බෙන මකර තොරණක්. කයට හිත ඇවිල්ලා. මේක නටලියනවා, දඟලනවා, රිද්දෙනවා, නැගිටපන් කියනවා. ආයේ මොකුත් නැහැ හරියට නිකන් හැත්තෙලනවා වගේ. ඔය පොලොස් ඇඹුල් හදන්න ඉස්සලා පොලොස් ගෙඩිය අරගෙන හැත්තෙලනවා. මොකද ඇතුළට ලුණු බිරිස් කන්න ඕනේ. ඒ වගේ. ඉතින් ඒක තියෙද්දි මේ භාවනා කරන ගමන් කියනවා දැන් ඕකෙන් ගොඩ වෙන්න රූප කර්මත්තාන්ට හිත දාන්න කියලා. ඉඳගෙන ඉන්නකොට වායෝ පොට්ටබ්බ ධාතුවට හිත දාන්න. ඇවිදිනකොට පඨවි ධාතුවට හිත දාන්න. ඉතින් ඒකට අපි ආනපානි කියලා කියනවා. එනතන් අපි පිම්බි මැගිනවා. ඉතින් මේ ඔක්කොම අල්ලබනලසේ එක හුස්මක් දැක්කයි කියලා හිතන්න. එයාට ලොකු සතුටක් තියෙනවා. මම කාමයේ දුරුවන් කෙරුවා මේ මාර්ගයෙන්, කාම සංඥාව දුරුවන් කෙරුවා මාර්ගයෙන්. මට හුස්මක් ඇතුළේ වෙනවා පිට වෙනවා පේනවා. ඉතින් සංසාරේ දුක දන්න, සංසාර බයෙන් ගැලවෙන කෙනාට හිතෙනවා මේක කළ හැක්කක්. මම විශාල මොහ පටල මැද සංසාරයක් ගෙනාවු මොහ පටල මැද මට හුස්මක් බලන්න පුළුවන්. ඒක මහා සූරකමක් කියන්නේත් නෑ බුදුහාමුදුරුවෝ, වීරකමක් කියන්නේත් නෑ බුදුහාමුදුරුවෝ, ධීරකමක් කියලා කියනවා. තතේව ධීරෝ අර ඔක්කොම අසෙන් මේ කිසිම කමකට නැති අභ්‍යන්තරගත වෙච්ච හුස්ම රැල්ලක් දැක්කා. එයා ඒක ගැන කතා කරන්නේ සක්විති රජගෙනගේ මිනි ඔටුන්නේ තියෙන මිනි කොටලක් වගේ. මට මෙහෙම පෞරුෂත්වයක් තියෙනවා. ඒ නිසා මට මේ වේදනක් තියෙනවා. සද්දක් දැනෙනවා. චිත්ත පීඩක් තියෙනවා. ඔක්කොම තියෙද්දි හුස්මක් දැක්කා. ඊට පස්සේ ඒක විතරමයි කතා කරන්න ඕන. අර පේන කුණු කන්දල් ගැන කතා කරන්න ගියොත් අර මේ läගපු අහුලගත්ත මැනිකේ වටිනාකමක් නැහැ. ඉතින්දි රචනා ශිල්පය මේ කියන්නේ පොසිටිව් තින්කින් එහෙම නැත්නම් සක්කෝ කියන ගතිය හැකි සංඥාව එනවයි කියන එක ලක්ෂයකට එක්කිනෙකුට වෙන්නේ නැහැ. එයා ලියන්නෙම ඉස රිදෙනවා, බඩක කියනවා, අරක රිදෙනවා, මේක රිදෙනවා, මේක රිදෙදී අහගෙන ඉන්න එක නඩ දෙකොණින් hina යනවා. ඊමණස කවදාන හොඳ පැත්ත දකීද? අඳුරු වලාවක දෙන රිදි රේඛාව දකීද? අපි හිතමු අද දවසේ පොඩි ලකුණු අපිට පේන්න තිබුණා. සමහර ස්වාමීන් වහන්සේලා දකින්න පටන් ගත්ත මේ ඔක්කොම අල්ලපනලි පියවර දෙක තුනක් තියා ගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් හුස්මක් දෙකක් ගන්න පුළුවන්. ඒක පොඩි ජයග්‍රහණයක් නෙවෙයි. ඒක දැකලා අපි ආනාපාන සති සූත්‍රයේ කියන විදිහට සතෝ වාස සති සතෝ පස්ස සතිය කියන ඔක්කොම අල්ලපනල් ඇස්සේ ඔන්න හුස්මක් දැක්කා. අම්බෝ ආව හඳ දැක්කා වාගේ. ඊට පස්සේ කියන හුස්ම රැලි දෙකක් තුනක්. ඉතින් මේ සතෝ වාස සති සතියෙන් යුතු ආශ්වාස කරයි සතියෙන් යුතු ප්‍රශ්වාස කරනකොට ඊට පස්සේ යාට ඒ බලන හුස්මෙහි ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ලක්ෂණ තුන් ආකාරයක් තියෙනවා. සටහන් වශයෙන්, ආකාර වශයෙන් සහ ස්වභාව ලක්ෂණ වශයෙන්. මේ හුස්ම උන්චිලාව පැද්දෙනා වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඇතුළට පිටට යන පිස්ටන් එකක් වැඩ කරනවා වගේ පේනවා. එහෙම මොන හරි එක එක සටහන් පේන්න පටන් ගන්නවා. එයා කියනවා කොහොමද හුස්ම පේන්නේ? ඒ පුංචි ළමයි දෙන්නගේ අම්මයි තාත්තයි ආවේ. ඊට පස්සේ මම කිව්වා උඹලා භාවනා කරන්න පොඩි උන් දෙන්නට මේක කියලා දෙන්න. අනේ බෑ ස්වාමීන් වහන්සේ මේ තාත්තා හරිම තරයි. අනිවාර්යයෙන් මුන් අපි ඉඳ ගන්නකොට ඉඳ ගන්න ඕන ඔක්කොම ටෙලිවිෂන් වුණා. අපි 4 දෙනා ශාලාවේ ඇවිල්ලා භාවනා කරනවා. ඕස්ට්‍රේලියාවේ අපේ ලංකාවේ ළමයි. ඒ පොඩිම දෙන්නත් ඉඳ ගන්න ඕනෙලු. ඒ තාත්තා නීතියක් දාලා. ඉතින් උන්ට කරන්න බෑනේ. අවුරුදු 8 12 වගේ වයසේ. 12 එක්කනයි මම ඇහුවා ඔයාට මොනවද පේන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මට අත්තම්මා කිව්වා ඉඳගෙන ඉනකොට හුස්ම බලන්න කියලා. මම කිව්වා හරි අත්තම්මා කිව්වට බබාට පේනුණාද? ඔව්. කොහොමද පේන්නේ? මේ ඇතුල් වෙනවා පිට වෙනවා පේනවා. ඊට පස්සේ බැලුවා වගේ නංගිට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඊට පස්සේ අම්මයින් ඇහුවා නංගිගෙන් අහන්න කියලා. ඊට පස්සේ කොමලයි මුකුළු බානවා කතා කරන්නේ. පස්සේ කළු දැන් බලපන් ලබන අවුරුද්දේ ස්වාමීන් වහන්සේ එනවා. ඔයා භාවනා කළා මොනව හරි කියන්නකෝ කියලා. මට මොනවත් පේන්නේ නැහැ කියනවා. පොඩි වැඩි ළමයා.
ඒකල කමන්නේ ඔය වාඩි වෙන්න හැමදාම මොනවා හරි කියන්නේ කොළ ඊට පස්සේ එක දවසක කිව්වලු මට පේනවා භාවනා කරනකොට තාත්තා ජිප් එක ගෑරේජ් එකෙන් ගන්නව ආයෙ දානවා. ආයෙ ගෑරේජ් එකෙන් ගන්නව ආයෙ දානවා. යාගේ භාෂාවේ. ඉතින් මං ඇහුවා අම්මයි යාගේ කී සැරයක් දානවා ගන්නවා දැක්කද කියලා බලන්න කියලා. නෑ සංසෙ එච්චර මං කියන්නේ නෑ මේ බොහොම අමාරුවෙන් ඔඩොක්කේ තියාගෙන තමයි මේක ගත්තේ කියලා. ඊට හපන් මේ වෙන දේ සටහනක් විදියට මෙන්න මෙහෙමයි මට මේක පේන්නේ කියලා ඒක තව කෙනෙකුට කියන්න එපාය. එimhe කියන්න බැරි ගතිය තියෙනවා. ඒක අනුකම්පා කටයුතු. ඒකට කියන්නේ ගොළුවේ හීනයක් දැක්කයි කියලා හිතන්න. දැන් ගොළුව මොනෝ කරන්නේ? ඉතින් අපි මේ භාවනාව ගොළුවේ දැකපු හීනයක් වගේ. ඉතින් බබ් කියවට අහලා ඉන්න මිනිහට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ. එක්කෝ ඒක සටහනක් කියන්නේ. ඊකට ආකාර කියන්න පුළුවන්. මේ හුස්ම රැල්ල හයියෙන් පටන් ගන්න හිමීට ඉවරලා යනවා. නැත්නම් හිමීට පටන් ගන්න හයියෙන් ඉවරලා යනවා. එහෙම නැත්නම් මේක රැල්ල ගසන ආකාරයෙන් යනවා. කම්පන වේග ආකාරයෙන් යනවා. නැත්නම් සරල රේඛීව ලස්සනට එහාට මෙහාට යනවා කියලා මේකේ සටහන ඉක්මවපු ගමන් ආකාර කියලා කියනවා. ඒක හරියට මේ ශාලාවේ අපි ෆොටෝ එකක් ගත්තාම මේ සංඝයා එහෙම එක තැනක ඉන්නවා. සටහන පේනවා. වීඩියෝ කැමරාවකින් බැලුවොත් එක එකන එක එක විනාඩිය නාලියන හැටි, ඊට මේට වෙන හැටි අර විස්ථාපනය වෙන හැටි ආකාර පේන්න පටන් ගන්නවා. ඒ නිසා හුස්ම දිගේ බලන් හිටියොත් එකම සටහනමද පේන්නේ නැත්නම් එන්නේ සටහන ආකාර මාර්ගෙ වෙනස් වෙනවද කියලා. ඒක ඉතින් ඇත්තටම කියනවා නම් සංඝයා වහන්සේලා නිසා අපිට බය නැතුව කියන්න බෑ මේ අනිත්‍ය පෙන්නන හැටි. පෙන්නන දේ වෙනස් කරලා පෙන්නනවා. ඉතින් ඒක සතිය කැඩීමක්වත්, වීර්ය කැඩීමක්වත්, සීල කැඩීමක්වත් නෙවෙයි අරමුණු වල හැටි එහෙම තමයි. අපි හිතන්නේ මේ ආනාපානෙ මැරිච් එකක් නෙවෙයි පිටුසිතුමක් වගේ. වෙනස් වෙනවා. ඉතින් මේක ලියන්නේ නැත්තේ, කියන්නේ නැත්තේ ඒක කිව යුත්ත වැදගත්ම දේ ඒකයි කියලා දන්නේ නැති නිසා. ඒකයි මම කිව්වේ. ඒකට ඒ විදිහට ලියන්න බැරි නම් කාට හරි කියන්න බැරි නම් ඒක තන්නේ කර ගුරුනාංශික වැරද්ද කියලා බුරුමේ පණ්ඩිත ස්වාමීන් කියනවා. මොකද උප්පත්තියෙන් කවදාකවත් ඕක අපිට දෙමාපියෝ කියලා දෙන්නේ නැහැ. පන්ති කාමරේ කිසිම ගුරුවරයෙක් අපිට කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොරේ පිස්සේ පිහට්ට මොනවාරි කියූප එකක් නම ගමත් එක්ක කියලා මෙන්න සමීකරණේ ලියාගනින් කරපන් කියලා කියනවා. අයිසෙක් නිව්ටන් කියයි, අයින්ස්ටයින් කියයි. අපි අත්තමුත්තවත් දන්නේ නැති මිනිස්සු. ඉතින් ඕවා කටපාඩම් කරනවා මිසක් ඒකම ගිහලා වම රැවුවොත් ඔන්න විභාගයෙන් පාස්. අම්මු කුණු හරපයක් තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ. මේ කවුදෝ උගන්වපු අපිට අදාළ නැති දෙයක් කටපාඩම් කරලා දැන් මේ හුස්ම එහෙම ගන්නෑ නේ. අනික්කරම අදාළයි. ස්පනා පිට හුස්මක් යනකොට මොකද වෙන්නේ? එනකොට මොකද වෙන්නේ? ඉතින් මේකට කියනවා අර කාමේසා කාම සංඥාව දුරුවන් කිරීම සඳහා රූපයක් අඩේට ගන්නවයි කියලා. රූපයක් ආරම්භණයට ගන්නවයි කියලා. එල්ලෙන්න වැලකට ගන්නවා, ආලම්බණයට ගන්නවයි කියලා. ඉතින් එතකොට යාට තේිනවා ඊට පස්සේ ඒකට පොඩ්ඩක් අපි උත්ප්‍රේරණයක් කරලා දෙනවා. මේ චිත්තක්ෂණේ ඒ හුස්ම ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙලා දැන් චිත්තක්ෂණේ uppannam va anuppannam va papakaanam akusalaanam dhammaanam na uppaadaya කියන කාරණාව සිද්ධ වෙනවා. නෝපන්න කුසල් නොයිපද වීම මේ චිත්තක්ෂණේ වෙනවා මුළු සංසාරයෙන් පළවෙනි වතාවට කෙලස් නැති චිත්තක්ෂණයක හැටි. තමන් වශයෙන්ම දකින්න. ඒ තැන සතර සම්‍යක් ප්‍රදාන් වීරවල ඉස්සල්ලාම තියෙන්නේ අනුප්පන්නං වා පාපකාණං අකුසලාණං ධම්මාණං නෝප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති. ඒකට පොඩි වෑයමක් කරනවා. මම දන්නවා දැන් මගේ හුස්ම ඇතුළීම වෙන්නේ මම ඇතුළීම දන්නවා. තව ටිකකින් මේක පිට වෙනවා පිට වෙන බව දන්නවා. ඕක නැති කර නෑ. එහෙම නෙවෙයි කියන්නේ බ්‍රහ්මයා ඉන්නේ නෑනේ. දෙවියෙකුට කියන්න බෑනේ. විරුද්ධ පාක්ෂිකට ඇවිල්ලා කියන්නේ මොකද අස්පනා පිට වෙන දේ. ඔච්චරයි අපි දන්නේ නැත්තේ. වැදගත්ම දේ අපි ඕන කෙනෙක්ගේ ඕන කුණු හarpයක් ඇහුවොත් මාළි පොන්සගේ උස කීයද බර කොච්චරද ඕන එකක් කියයි. ඒක කටපාඩම්. මේ තමන්ගේ හුස්ම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ හුස්ම රැල්ලකට හිත තැබීමෙන් අර කාමයේ සහ කාම සංඥාව දුරවන් වෙන්න පුළුවන් බව සංඥා වංශලා වශයෙන් අපි අදාහ ගන්න වෙනවා. මොකද ඒකට සුතමේ ඥානය කියලා අපි කියනවා. ඉතින් මේ හුස්මෙම 3 4 5 6 දිගට තියෙනකොට මහා කිලෝරක් නැති සංසාරේ අපි කොහොම සංසාර සාගරේ කියලා අපිට පුංචි දිවයිනක් හැදෙනවා. දීපංකයි රාත මේ දහවි. ඒකෙදි අපි දන්නවා මං පෙඟෙන්නේ නැහැ. මොකද මට කෙලෙස් වලින් ආවරණ වෙලා තියෙන්නේ. මං දන්නවා කාමේ නෙවෙයි කියලා, මං දන්නවා කාම සංඥාවක් නෙවෙයි කියලා, මං දන්නවා අසවල් රූපේ හිටියේ කියලා. ඒ වුණත්
හුස්ම ගන්නකොට හුස්ම බව දැනගත්තට ඒත් ආනිසංස සම්පූර්ණ නෑ. ඒක කාට හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. මං වාඩි වුණා මම මේ කියන්න හදන පරියන්ක භාවනාව ගැන මං හුස්ම හිතේදී හුස්මෙට මට පළවෙනි හුස්ම මෙන්න මෙහෙමයි වැටුනේ. දෙක මෙහෙමයි. ඒත් එක්කම ටික හුස්මට යන්න පුළුවන්. දෙකට ඊට පස්සේ මේක දිගට යන එක එච්චරම අමාරු නෑ. හරි පළවෙනි සැරේ මේක අවුලව ගන්න ඕනේ. මේක බගලා ගන්න ඕනේ. මේක හේම කර ගන්න. මේක කියන්නේ මට හුස්මක් බලන්න පුළුවන්. ඉතින් දවස් 3ක් ගියයි කියලා කනගාටු වෙන්න එපා. මොකද සංසාරේ පැත්තෙන් බලනකොට ඒක ලොකු ආයෝජනයක් නෙවෙයි. එහෙම හරි දවස් 3ක් හරි ඉඳලා හුස්ම ගන්න වෙලාවේ ගන්න බව දැනගන්නවා කියලා ව්‍යක්තව ප්‍රතිබලව කාටද කියන්න පුළුවන් නම් අපි කියන එකට කමඨාන් සුද්ධ කරනවායි කියලා. ඒක බොහෝ විට මේ විනය පිටකයේ තියෙන ආපත්‍ය දේශනාවට බොහොම කිට්ටුයි. පිට කියන්නේ ආපත්‍යක් කියලා හිතනවා නම් අරමුණේ තියෙනකොට ආපත්‍ය නෑ. ඉතින් අපි නිකන් ආපත්‍ය දේශනාවක් කරනවා වගේ කියනවා මගේ හිත මෙහෙම පිට ගියා මම ආයෙ ගත්තා හුස්මට. එතකොට මට මෙච්චර වෙලා ඉන්න පුළුවන්. එතකොට අපි මේ කරන්නේ කාමේසා කාම සංඥා දුරුවන් කරන්න රූපයක් අඩේට ගන්න එක. ඒක කොයි එක අඩේට ගත්ත ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මෙතනයි මේකයි වාංගුවට ගත්තේ. මේකයි අඩේ කියලා අපි අසහාගෙන ඉන්න එක්කනට ඒක හරියටම කියනවා. අපි කියන්නේ ලෝකේ නෙවෙයි හිත තිබුණේ කයේ නෙවෙයි හිත තිබුණේ නාසිකාග්‍රේ. ඒ නාසිකාග්‍රේට වැටුනේ ඇතුළට එන හුස්ම. එතකොට මට වැටුනේ සීතල. මම මේක කටපාඩම් කරලා කියන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ නිදර්ශනයක් කියන්නේ. ඒකට පිට වෙන වෙලාවේදී හිත පිට ගියේ නැහැ. මට ඒක ආපහු එනවා තේරුණා. ඒකට මට අයිට වැඩි උණුසුමක් දැකුණා. දිගක් දැක්කා. පීරි ගෑමක් වගේ දැක්කා. කම්පන චංචල දැක්කා. මේ මොන්න එක ලකුණක් තිබ්බත් අහගෙන ඉන්න එකට තේරෙනවා මෙයා දැඩියට බහැලා දැන් වතුරට බහැලා ඉන්නේ කියලා. ඉතින් ඒ දිගට ඒ දැකපු හුස්ම රැල්ල ඒ දිගට පවත්වනවා වගේම ඇවිදිනකොට වම තියෙනකොට වම කියලා දන්නවනම් දකුණ කියන එක දකුණ දන්නවනම් ඉද බික්ක වේ බික්කු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඇවිදින්නේ ඇවිදින බව දැනගන්නේ කොහොමද? මං ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. නිදාගෙන නෙවෙයි. ඒ නිසා ඒ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති තිත්තං වාති තිත්ත නිසින්නෝ අපජානාති සයනෝ සයනෝ මිනි පජානාති. මට ඉරියව් හතරයි තියෙන කියලා අපි හිතුවොත් ඒ ඉරියව්වේ එකින් එකට තමයි දැන් ඉන්නේ මේක කියලා දැනගන්නවා කියන එක පොට්ටේකට උනත් පේනවා. තමන්ගේ ඉන්නේ ඉරියව්ව පිළිබඳ අවදි වෙන එක අර හුස්මේදී වගේ අභ්‍යන්තරගත වීමක් තමයි. නමුත් එතන වෙනස්කම් දෙක මම කියන්නම් පරියංක භාවනාවක් සහ ශක්මන් භාවනාව අතර. දැන් අපි පරියංක භාවනාවට අඩි 3 කොටුවක් ඇතිනේ. හොඳට පට්ටර වෙලා වාඩි වෙන්න ඕන කියලා සක්මනට අඩි 3ක් පළල අඩි 30ක් 35ක් දිග පෙතක් ඕන. ඒක ටිකක් සක්මන් මළුවක් අවශ්‍යයි. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට ඕ විතර ආරාධනා කරනවා ඇස් දෙක වහන්නේ කියලා. සක්මන් කරන කෙනා ඇස් දෙක වහන්න එපා. ඇස් දෙක වහන්න හිතෙනවා වහන්න එපා. ඉඳගෙන ඉන්නකොට කියනවා කිසිම චේතනාවක් කරන්න එපා. ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න. බලන එක චේතනාවක්ද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙයි. බලන්න දැන් මෙතන ඇස් දෙක වහගෙන ඉන්නේ. පිට දේවල් වලට යන්නේ නැතුව හුස්ම මොනවත් කරන්නද බලන්නේ. සක්මන් කරනකොට යමක් කරන්න එපා. මේ වම තියනවා මේ දකුණ තියුට චේතනාපූර්වකව යමක් කරන ගමන් ඒ චේතනාපූර්වක දෙයට භවණක් හිත යොදනවා. එවිදින වටපිට බලනවා නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, කතා කරගෙන ඉන්නවා නෙවෙයි. එවිදින ගමන දිහා බලනවා. ඒ අනුව බලනකොට අතන චේතනාපූර්වකයි මෙතන අචේතනිකව සිද්ධ වෙනවා. ඒ පරියංකේ ඉන්නකොට බොහෝ විට අවධානය යොමු වෙන්නේ උඩුකයට. යටිකය ලොක් වෙලා තියෙන්නේ. මේ උඩුකයේ වායෝ ධාතුව තමයි වැඩ කරන්නේ. සක්මනේ ඉනකොට උඩුකය ලොක් කර ගන්නවා. යටිකයේ තමයි කකුල් දෙකේ චලනය සිද්ධ වෙන්නේ. නිසා කියන අත් දෙක ඉස්සරහින් බැඳ ගන්න. නැත්තම් දෙපැත්තෙන් තියාගන්න නැත්තම් පස්සෙන් බැඳ ගන්න. හැබැයි ඒකට අවධානය යොමු කරන විදිහට අර අත් දෙක පද්ද විදින්න යන්න එපා. මල්ලත්තක කෙල්ලෙක් එක්ක ඇවිදිනකොට වගේ ඒක නෙවෙයි මේ කියන්නේ. ඉතින් උඩකය ෆ්‍රීස් කරනවා නැත්නම් තැම්පත් කර ගන්නවා යටි කයට හිත යොදනවා. දැන් පරියංකේ ඉන්නකොට අපි හිතමු නාසිකාග්‍රය හෝ උඩුතල අතර මැද ප්‍රදේශයේ තමයි අපි එක තැනක තියානේ එතන හුස්ම එනවා යනවා දොරටු පාලේ දොරටුවක් කාවල් කරම කරනවා වගේ. දැන් ඇවිදිනකොට කකුල් දෙකේ
ඒ වෙන ස්ථාන මාරු වෙනවා. තමයි යොදන අවධානය යොමු කරන එක මේ මාරු වෙද්දී හිත පවත්තන්න වෙයි. චේතනා සහිතව අද්දගත් අරගෙන රූපත් පේනවා. ඒ අතරමැද කකුල් දෙක මාරු වෙද්දී එකින් එකට මාරු වෙද්දී ඒ කියන්නේ අපි අවධානය යොමු කරන තැන මාරු වෙනවා. ඒ වගේම ඉඳගෙන ඉන්නකොට අපි කියන්නේ පරියංක භාවනාව කියලා අපි පාලියෙන් කතා කරන්නේ. එහෙම නැත්නම් අපි සතිපාසල වගේ තැන්වලදී කියන්නේ සතිමත් වාඩි වීම කියලා. සතිමත් වාඩි වීමේදී හිතේ සතිය බීම ගැඹුරට යන්නේ. ඩෙප්ත් එක බලන්නේ. තූලට බහිනවා. නමුත් සතිමත් ඇවිදීමේදී සතිය දෙපැත්තට වැටෙන්නේ. විත් එක බලන්නේ. එහෙම නැත්නම් පළල් වීමක් සිද්ධ වෙනවා. වීර්ය වැඩිවීමක් සිදු වෙනවා. සක්මනේදී සමාධිය වැඩිවීමක් සිදු වෙනවා. පරියංකේදී. ඉතින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ගත්තාම සද්ධාව ඇති කෙනා ඉස්සලාම වීර්ය වඩන්න ඕනේ. වීර්ය වඩන්නේ කොහොමද? අපි ක්‍රීඩා තරගයකට ගිහිල්ලා ඒ වෝම් අප් කරනවා වගේ ඇඟ සක්‍රිය කිරීමක්, කර්මන්නේ කිරීමක් සක්මනින් කරනවා. ඊට පස්සේ ඒ සතිය කඩා ගන්න නැතුව ගිහිල්ලා වාඩි වුණාට පස්සේ ඒතකොට නිින්ද යෑම අඩුයි, කකුල් හොඳ හිරිගාය අඩුයි. මොකද ටිකක් ඇවිදලා තියෙන්නේ. එතකොට හිත අරමුණේ පවත්වාගෙන ඉන්න පුළුවන් ගතිය වැඩි ගතියක් තියෙනවා. ඒ නිසා මේ භාවනා ක්‍රම ලෝකේ වරදින්න හේතුව සක්මන් නැහැ. ඒ කියන්නේ තරගෙට ඉස්සලා කය කර්මන්නේ කරගන්නේ. වෝම් අප් කරන්න දන්නේ නැහැ. ඊ වෝම් අප් කරනවා නම් ඒක ප්‍රත් කර ගන්නවා කර්මන්නේ කරන වචෙන් තමයි පාවිච්චි කරන්නේ. එහෙමනම් වාඩි වෙන්න පුළුවන්. වාඩි වුණාට පස්සේ පේනවා අර උද්දීපන කරගත්තේ ශක්තිය නිසා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා තමාදියට බරයි පරියංකය, වීරියට බරයි සක්මන. ඒ නිසා සද්ධා ඒක පිළිවෙල තියෙන්නේ විරිය සති සමාධි කියන පිළිවෙල තමයි. මේක වෙනස් වෙනවා බොජ්ජංග වලට යනකොට. බොජ්ජංග වලට යනකොට සද්දා වීර්ය සතිය ඉස්සරහට ආවිලා ධම්මවිචය ඇවිල්ලා විරිය පස්සට එනවා. නමුත් මේ ආරම්භක ශේෂයේදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වල තියෙනකොට තියෙන සතිපට්ඨාන පස්සේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ඒ විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දෙකේදී වීර්ය සති සමාධි පිළිවෙල තමයි යන්නේ. ඒ විරිය සති සමාධි තුනට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධි ස්කන්ධයට වැටෙන්නේ. ඒකේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂාවට වැටෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනවා සීල ශික්ෂාවට වැටෙනවා. සමාධියට වැටෙනවා. සමාධි ශික්ෂා කියන එකට වැටෙන්නේ විරිය සති සමාධි. ඉතින් මේ පරියංකේ කරන්න ඉස්සලා අපි ඒ නිසා කියනවා සක්මන් කරන්නයි කියලා. ඉතින් මේ සක්මන් කිරීම කියන එක එහෙම නැත්නම් මේ ඇවිදිමින් කරන භාවනාවක් වශයෙන් බෞද්ධයා බාර ගන්න කැමති නැහැ. යා හිතන්නේ භාවනා කරනවා නම් ඉඳගෙන ඉන්න ඕන. භාවනා දින ඇස් දෙක වහගෙන ඉන්න ඕන. භාවනා කරනවා අතක් උඩ අතක් තියාගෙන ඉන්න ඕන. ඒ නිසා එහෙම රූපයක් ඇඳපු ගමන් ඔක්කොම කියන භාවනාව කියලා. එහෙම තමයි බුදුහාමර පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබ්බේ. දැන් සරුවචනසේ පහළ වෙලා මේ භාවනාව නැත්නම් මේ සතිය පිහිටීමේ සියලු ඉන්ද්‍රයන් ධර්ම වල සියලු ඉරියව් වල කරන්න පුළුවන් විදිහට මේක පට ඇරලා දිග ඇරලා පෙන්නනවා. ඒක නිසා සක්මන තඳහා යම් කිසි කෙනෙක් ඒ පරිචයක් දක්ෂකමක් අත්දැකීමක් දිනු කරා නම් එයාට හරි ලේසි මෙදිල කිරිඳි වලට යනකම් පයින් යනවනම් ඒක කොහොමද සක්මනකට ගන්න කියලා ගන්න. සාමාන්‍ය ගමනක් යනකොට ඇවිදින ගමනේ මේක වැඩ ගන්නේ කොහොමද කියලා. නැත්නම් උකට පරියන්කයක් ඕනේ, සද්ද නැති වෙන්න ඕනේ. ගොඩාක් දේවල් ඕනේ නේ මේ පරියන්කයකට. සක්මනේ නෑ කාටවත් දැනගන්න ඕන කමක් නැහැ. තමන් ඇවිදින ගමන් සාමාන්‍ය ගෙදර දොරේ වැඩකට වුණත් ආරණ්‍යක පිටින් වැඩ වුණත් යන ගමන් සතිය පිටලා තියනවාද කියලා අය විතර අමතර ටිකට් ගන්න ඕන කමක් නැහැ. ඉතින් මම ඉස්සල්ලාම ඔය විශ්වවිද්‍යාලේ ඉන්න වෙලාවේදී මට ධම්මික හමුදුර හම්බ වෙලා මට කිව්වා මේ බුද්ධ ආගමක් කියන දෙයක් නේ මට කියලා දුන්න විදිහට කෙටියෙන් කියනවනම් භාවනාවෙන්තර බුද්ධ ආගමේ හිසසුම් මල කඳක්. එච්චරයි. ඒක නැතුව මොන જાති දෙම්මත් ඒක ගන්න දෙයක් නැහැ නිකන් කවන්ද රූපයක් විතරයි. භාවනාව නම් විපස්සනා විතරයි. ඔක්කොම පිළිගන්න එපා මම මේ කිව්වට. බුදුරජාණන්සේ 90ක විතර සමත භාවනා තමයි කියලා තියෙන්නේ. මට කිව්වේ ඒ ඔක්කොම ඉන්දියාවේ බුදුහාමුදුරේ ඉන්න ඉස්සලා තිබ්බා. බුදුරජාණන්සේක අනුමත කරලා තියෙනවා. භාවනා කියලා බුදුහාමුදුරු මානවයට දීපු දායාදේ තමයි විපස්සනා. විපස්සනා කියන්නේ සතිය. ඉතින් ත්‍රිපිටකය ඉගෙන ගන්න උන සතිය ඉගෙන ගනින් ඔක්කොම ඉවරයි.
අනේ මේ පිරිවෙන් අධ්‍යාපනයේ ඉන්න ආම්දුරනේ මේවා කියන්න හොඳ නැහැ කියලා හිතන වෙලාව. මුළු ත්‍රිපිටකයේම ඉගෙන ගන්න. හැබැයි සතිය නැහැ. මන්ට සමා වෙන්න ඕනේ අත්පරිදි ආවැරදි අටවැරදි සිද්ධ වෙනවනම්. කියන්නේ ඇත්තයි මං. මේ මට වෙච්ච ටික මම මේ කියන්නේ. ඉතින් ඒක නිසා බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳටම පිරිවෙන් වල ඉහළම මට්ටමට ගිහිල්ලා 6 වෙනි ධර්ම සංගායනාවේදී ඕසාන සෝදක මණ්ඩලයේ හිටපු හාමුදුර කෙනෙක්. හොඳටම තරුණ හාමුදුර කෙනෙක්. ඒ කියන්නේ 1956 කරපු ධර්ම සංගායනාව. ඒ කියන්නේ මොකක්වත් ගන්න දෙයක් නෑ. ආයේ භාෂාවද ව්‍යාකරණද පාලි ත්‍රිපිටකයේද අභිධර්මයේද මොකක්වත් නෑ. ඒ සංජ පිටරට වලට යනවා. ගියාම කියනවා ඉතින් හරියට පිළිගන්න මිනිස්සු යම් කියනවා මම බුදුහාමුදුර නියෝජනය කරන්න ආවේ නෑ. කරන්න යන්න හොඳ නෑ. මොකද ඒ රටවල වල පුද්ගලාභි වන්දනය කරන්නේ නෑ. ඒ නිසා මම නියෝජනය කරන්නේ ධර්මයේ. ඒ නිසා මං ආවේ ධර්ම දූත වැඩකට. ඉතින් ධර්මයේ කියලා මං කියන්නේ මොකද්ද? මං කියන්නේ ත්‍රිපිටකය. ඉතින් මේ දවස් 10කට ඕගොල්ලන්ට මේ 56ක් මට උගන්වන්න පුළුවන්. ත්‍රිපිටකය කියලා මට කරන්න බෑ. ඒ නිසා මං ඕකෙන් උගන්වන්නේ සූත්‍ර පිටකේ විතරයි. ඕගොල්ලෝ දන්නවද සූත්‍ර පිටකේ කොච්චර පොත් තියෙනවද කියලා? දැහින ගොන්නක් තියෙනවා අපි බුද්ධ ජයන්ති පොත් ගා. ඔය සූත්‍ර පිටකෙත් සූත්‍ර 15000කට වැඩි තියෙනවා. සංයුත්ත නිකාය 7000 ගණක් තියෙනවා. අංගුත්තර නිකාය 7000 ගණක් තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටික දැම්මට පස්සේ 15000ක තියෙනවා. ওই ටික උගන්වන්න මට අවුරුදු 20 ගණක් ගියානේ තමයි දවස් 10 අනේ මට කරන්න බෑ. ඉතින් ඕකෙන් ඔය සූත්‍ර 15000 එක සූත්‍රයම උගන්වන්නේ. සතිපට්ඨාන සූත්‍රය. ඔගොල්ලෝ දන්නවද සතිපට්ඨාන සූත්‍රය ලියපු අටුවාව මහසිසාරද සාංශ මේ විසුද්ධි මාර්ගයට වැඩි ලොකුයි. ඕක ඉගෙන ගන්න අවුරුදු 4කට 5කට යනවා මහාන වෙලා ඒක විතරක් කරනවා. ඉතින් මට පුළුවන් ද මේ දවස් 10 ඕගොල්ලන්ට මේ ඕක උගන්වන්න කරන්න බෑ. නිසා සතිපට්ඨානේ පැත්තක තමයි සතිය විතරමයි උගන්වන්නේ. ඒක සතියකින් කරතයි. ඉතින් කට්ටිය පටලවා ගන්නවා මේ සතිය කියන්නේ සඳුදංගාරුවාද බදාද බහස්පන්ද සිකුරාදා සෙන්සුරාදා කියන සතිය තමයි කිය. ඉතින් අපි සතිපාසලේ ගියාම මේ වගේ වාඩි කරලා කයෙන් හරි අහනවා ඉස්කෝලේ ගියාම මේ ඕගොල්ලෝ සතිය දන්නවද කියලා. ඉතින් ඒක එකන වටපිට බලලා එක්කෙනෙක් අත උසනවා දෙන්නෙක් අත උසනවා. ඉතින් කියන මොකක්ද සතිය කියන්නේ සඳුදංගාරුවාද බදාද බහස්පන්ද සිකුරාදා සෙන්සුරාදා සතිය. ඉතින් ඒකටත් ওই විදිහටම තමයි ලියන්නේ. හැබැයි සතිය දින 7කින් යුත් සතියෙන් ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය එක චිත්තක්ෂණය තුල පවතින මේ සතිය කියලා කිව්වහම අනේ අර කටියට බඩේලිය යන්න පටන් ගන්නවා. මේ අපි බෞද්ධයෝ නේද? අපි මේ කවදාවත් මේ පුංච මේ ඩිංග දැනගත්තා නම් මුළු ත්‍රිපිටකේම ත්‍රිපිටක වේදී නැත්තම් ඒ විශාරද භාවය ගන්න පුළුවන් කියලා. මම සමහර වෙලාවට මේක අතිශෝක්ති කරනවා වෙන්න ඇති. මොකද මම පාලි ඉගෙනගෙන නැහැ. මට ඒකට වෙලාවක් හම්බුනේ නැහැ. ව්‍යාකරණං අකරණං. ඔය මට අල්ලන්නෙම නැහැ. තණ්ඩුල මේව කාරණම් ඔය පාලි කරන්න ගියා යහකන්දෙත් කියලා ඉගෙන ගත්තා පොල්ගස් වලට කියලා ඉගෙන ගත්තා. ඔය දන් ටිකක් කටපාඩම් කරන්න පුළුවන්. තේරෙන්නේ නැහැ. නමුත් මට ලැබිලා තියෙන ලාභේ ඒ 77 ඉඳලා දැන් 2017 දැන් 20 ඒ කාලය තුල මේ සතිය ඇසුරු කිරීම නිසා මම මේ ගමක ඉපදිච්ච බයියෙක්. අද මම ලෝකෙටම අඬ ගහලා කතා කරන්න පුළුවන් මිනිසෙක් වෙලා තියෙනවා. මොකක්වත්ම නෙවෙයි. මට වෙනම කවුරක්වත් උදව් කරේ නැහැ. මට පොළු දාපු කට්ටිය බර ගාන කියලා එකක්වත් වැඩ කරන්නේත් නැහැ. සතිය. ඉතින් සා පඬිස්සංශ කිව්වත් නැත්නම් භාවනාව කියන්නේ මේ ඔළුව භාවනා කියන්නේ ඔළුව නැත්තම් හිස්සු මල කඳක්. භාවනාවෙත් ඔය විපස්සනා විතරයි. විපස්සනාවෙත් සතිය විතරයි. ඉතින් මෙච්චර මේ මහ විශාල ධර්මයක් එක වචනෙට අඩු කරන්න ගියේ ගැන තෑහෙන අභියෝග කරනවා, චෝදනා කරනවා. මොකද ඔය පාලි ටෙක්ස් සොසයිටි එකේ මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසි දාපු රීස් ඩේවිස් මැතිනිය පොතක් ලියලා තියෙනවා මේ බුදුහාමුදුරු කියපු දේ කිටියෙන් කියන්න ක්‍රමයක් නැද්ද කියලා. එයා කියනවා මේක මා පුදුමාකාර ඥාන සම්භාරයක් තියෙන්නේ කෙටි කරන්න බෑ. එක්කෙනෙක් කියනවා බුද්ධහමන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. තව කෙනෙක් කියනවා ත්‍රිපිටකය කියලා. තව කෙනෙක් කියනවා රාග දෝෂ මොහ නැති කිරීම කියලා. තව කෙනෙක් කියනවා සීල සමාධි ප්‍රඥා නැති කිරීම. අපෝ ඒක නෙමෙයි යෝග කියන්නේ. ඔය සතර සතිපට්ඨානේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මේ සතර පරමාර්ථ ධර්ම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, සත්‍ය හතර.
එහෙම නැත්නම් දාන සීල භාවනා මේ කොයි එක කිව්වත් කියනවා. හැබැයි පිටු කරන්න බෑ. බුද්ධිසම් in nutshell කියලා පොතේ ඒක සෑහෙන පොතක්. කියනවා මේ බුදුරජාණන් වහන්සේ කොටු කරන්න බෑ, අල්ලන්න බෑ කියලා. බුරුමේ ගියාට පස්සේ ඒ ශාන්ති කියනවා මේ කට්ටිය දැඟලුවාට භාවනා කරන එකට මුළු බුද්ධ ධර්ම කියන්නේ අප්‍රමාදේ විතරයි කියලා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. අටුවජානන් වහන්සේ කියනවා අප්‍රමාදී කියන්නේ සති තමයි කියලා. ඉතින් ඕක මං සෑහෙන කාලයක් ගවේෂණය කරා. දන්න ක්‍රමයේ හැටියට ආම්තුරුන්ගෙන් ඇහුවා. ඉතින් එහෙම කියන්නේ පස්සේ බලනකොට සංගීති සූත්‍රයේ පටන් ගන්නකොටම සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන ඒකෝ ධම්මෝ බහුකාරෝ ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ. අප්‍රමාදී තමයි ඔය සතිය කියලා කියන්නේ. හුස්ම එනකොට ඒකට එළඹ හිටින්න. අතීතයට යන්නත් එපා, අනාගතයට යන්නත් එපා, අනුන් ගැන හිතන්නත් එපා. ගියාට කමක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ. නමුත් සතිය කියන්නේ එළඹ සිටීම. ප්‍රමාද නොවීම. අන්නේ ප්‍රමාද නොවී හුස්ම රැල්ල දකින්න පුළුවන් නම්, කකුල තියෙනකොට කකුල තියෙන බව දැක් ගන්න පුළුවන් නම්, අර හුස්ම රැල්ලේදී කාමරයක් ඇතුළට ගිහිල්ලා ඇස් දෙක වහගෙන හෙල්ලෙන්නේ පෙරෙන්නේ නැතුව කරපු දේ අපි සක්මන් කරනකොට මේක සම්බන්ධ කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවුරුදු 2600කට වැඩි. නමුත් මං කිව්වා එදා කිසිම පන්සලක අද සක්මනක් නැහැ. හොඳ වෙලාවට බොමලුව තියෙනවා. ඒකේ වැලි ටිකක් දාලා තියෙනවා. ඒත් කවදාකවත් ඒක ඒ විදිහට පාවිච්චි කරන්නේ මේ වෙලාවට ගියොත් වතුර කලයක් කරන වටේ කරකැවෙනවා අපේ දුවට ළමෙක් හම්බෙන්න කියලා. නැත්නම් පිටරට යන්න ලැබේවා කියලා. අනේ බෝධින්නාන්සේට මොනවා කල්පනා වෙනවද දන්නේ නැහැ. මේ බෝධිය පාවිච්චි කරන්නේ මොකේදද කියලා. අර කරකැවිලට වැටෙන්න වටිනවා. වතුර කලයක් ගත්ත වටේ කරකැවෙන. මේ සක්මන් කරනකොට ඉතින් හුඟ දෙනෙක් හුස්ම ගන්නකොට උහුලන් රැල්ලේ නිවන තියනවාද කියන වගේ සක්මනේත් ඇවිදිනකොට නිවනක් තියනවාද කියලා එහෙම නැත්නම් පය දාච්ච බල්ලෝ වගේ ඇවිදින එකක්ද තියෙන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන්සේ චංකපාණි සූත්‍රයේ ආනිචංස සූත්‍රයේ පංචක නිපාතේ අංගුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා. පංචමානි බික්කවේ චංකපාණි සංසානි. මහන්නේ මේ මම අත්දකපු දෙයක් මම මේ කියන්නේ සක්මන් කරනවා නම් ආනිසංස පහක් තියෙනවා. අධානක්කමෝ හෝති පදානක්කමෝ. දීර්ඝ ගමනකට සකස් කිරීමක් කරන සක්මනේ අද ත්‍රී වීලර් එක තියෙන නිසා එකෙකුට පයින් යන්න බෑ. අත වනව ගමන් ත්‍රී වීලර් එකක් එනවා පයින් යන්න බෑ. විත්ින් කරප්පන් ලෙඩද ඩයබටිස්ද කොලෙස්ටරෝල්ද ලෝකේ ජීන පරංගිලෙද හැබැයි වට ඉතින් නම්බුකාර ලෙඩ කියලා කියන්නේ. ඒ නිසා ප්‍රශ්නෙකුත් නැහැ. channel එකෙන්ම ගන්න පුළුවන්, ටෙලිෆෝන් එකෙන්ම ගන්න පුළුවන්. හරි ගස්සන් තියාිනවා. ප්‍රශ්නේ එකයි. ඇවිදින්නේ නැහැ. සරුවචාන්සේ අවුරුදු 45ක් කවදාකවත් සරපු දෙයක් දාලා නැහැ. හැමදාම කිලෝමීටර් 12ක් 15ක් අතර ප්‍රමාණය සක්මන් කරනවා. ඒ කියන්නේ පින්නපාත යනවා. කැලේ ඉන්න අලියෙක් දවසට හැතැම්ම 20ක් ඇවිදිනවා. ගාල් කරපු අලියා ඩයබටිස්. ඌට කේල් ගෙඩියකට දාලා මෙට්ෆෝමින් දුන්නේ නැත්නම් ඒකට ලෙඩ. කැලේ රිතේ ඇවිදිනවා. ඒකෙන් තමයි මේ අදහනක්ම පදහනක්ම දීර්ඝ ගමනකට කය සූදානම් කරනවා. ඒ පදහනක්ම කියන්නේ අපි මේ යන භාවනා ගමනේත් අපි ප්‍රතිපදාව දීර්ඝ ගමන. අන්නේ දීර්ඝ ගමනේදී තුන්වෙනි දවසේ ගෙදර යන්න හිතෙන්නේ නැහැ. මේ මොනවා තිබුණත් කාගෙන යන්න පුළුවන් ඒ ප්‍රධාන වීරිය. දිගට පවත්වන්න ඕන පෞරුෂත්වය. මේ භික්ෂුත්වය. මේ කියන්නේ යෝගාගති යෝගවචරයේ ගතිය. එහෙම නැත්නම් මේ භ්‍රමචර්ය. දිගට පවත්වන්න නිකම්ම නිකන් ඉඳලා බෑ. ඒක ලැබෙන්නේ සක්මනේ. ඊගාට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡන්ති. කෑ දේ බොදින දේ ලෙව කන දේ හොඳට දිරවනවා. සක්මන් කරලා විනාඩි 30ක් සමා වෙන්න දානි වලදලා විනාඩි 30ක්වත් අඩු ගන්න සක්මන් කරන්න කියනවා. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා අපි ආමතු දන්නේ නැති. මට මේ ශ්ලෝකේ මතක නැහැ. බත් කාපු මන් දුවන්න ගියොත් පිටිපස්සෙන් මාරයා එළවනවලු ඒ තරම් වේගෙන්. බත් කාපු ගමන් ගිහලා බුදිය ගත්තොත් බඩ එනවා. එයා කලා නිදි කියලා උපාධියක් ලැබෙනවා. ඉතින් අමරසය කියනවා වේදා බලලා ඉන්නේ කියලා ඉන්නවාද කියලා වැණි ඊට පස්සේ කියනවා වේදා නැහැ. මොකද බෝඩ් එකේ දාලා තියෙනවා වෛද්‍ය කාලා නිදි. ඉතින් ඌ කියනවා වේද මහත්තයා නැහැ කියලා. ඇයි ආයෙ පස්සේ යනවා ආයෙ මිනිහා කාලා නිදි. නැහැ මේ වෛද්‍යයට ඒ උපාධියේ නම කලා නිදි. හාමුදුරන්ට ඔක්කොටම නිකම්ම ලැබෙනවා.
කාලා නිදි. එතකොට වෙන්නේ මොකද්ද? ආවුස කෙටි වෙනවා. හැබැයි සක්මන් කෙරුවොත් ඒකෙන්ම ආයුෂ දීර්ඝ වෙනවයි කියලා ඒක මේ ශ්ලෝකකාරය පස්සේ කාලේ ලියලා තිනවා අපි ලොකු සංසය සෑහෙන්නව දන්න නිසා උන්වහන්සේලා ඉව එළියට ඇදලා දැම්මම එක දවසක් ওই වාග්බට කියන පඬිතුමා ගිහිල්ලා ගැලේ භාවනා කර කර ඉන්නවලු. එයා ඇත්තට බෞද්ධ කෙනෙක් කියලා හිතන්නේ ත්‍රිමූර්තියේ. එයා ඉන්නකොට මේ පක්ෂියෙක් ගහේ ඉඳගෙන කෝරුක් 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 කියනවලු. මෙයා කල්පනා කරලා බලන මේ පක්ෂියා මොකද්ද කියන්නේ? කෝ අරුක් කවුද නිරෝගී කියලා මගෙන් අහන්නේ කියලා හිතුවලු. මේ වාග්බට කියලා කියන්නේ හොඳම ආයුර්වේද පිළිබඳව ත්‍රිමූර්තිය කෙනෙක්. මෙයා හිතුවලු මේකට උත්තරයක් දෙන්න ඕනේ හිතබු මිතබු සෝරුක් කිව්වලු. Tamanට ගැළපෙන දේ වළඳන මැනල වළඳන මිනිහා. එයා තමයි මන් දන්න විදියට මේ නිරෝගී. අර දිගට ඕම කියනල් කෝරුක් 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 කියලා එයා තේරුම් ගත්තලු පක්ෂයා මගේ උත්තරයට කැමති නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කියලා. එතකොට තටු ගහලා සෝරුක් 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 කියලා උගිල්ල ගියා. හරි ඒ ගාම සෝලෝකයක් ලිව්වලු. මේ කන දේ අපි දානි කියලා කියනකො හිතවත් දෙයක් ගන්න ඕන. අද විතර වස කන අද විතර ජරාව කන ලෝකයක් මානව ඉතිහාසෙ තිබිලා නැහැ. අද සංඝයාට ලැබෙන දානේ විතර අසංවිධිත ආහාර වේලක් ලෝකෙම නැහැ. දෙන්න තියෙන ඔක්කොම කිරිපැණිද සීනිද ඔක්කොම ගෙනල්ලා පටවනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක වම් අතින් කඩපු අම්බටු මේක දකුණු අතින් කඩපු අම්බටු මම්ම හදපු අම්බටු කියලා අනේ ටිකක් වළඳන්න කියනවා පුරෝනෝ. දාහනේ බෙදලා ඉවරනාට පස්සේ බැකෝ එකක් ඕනේ මාළු පිටි අයින් කරලා බත් එක ගන්න. 30 ගණන් මාළු බෙදනවා. ඉතින් අර ටිකක් හරි කෑවේ නැත්නම් හොඳ නෑනේ අප්පා. ඉතින් කෑවට පස්සේ ඒක දැස ලොකු සාංශ දාන කෙනා දොස්තර මහත්තයෙක්. ඉතින් ගිනල්ල බෙදුවට පස්සේ ලොකු සාංශ මට hina වෙනවා. මං හිතුවලු මේ මහත්තයාවත් දැනගනී කියලා මේ සංඝයාට ගැළපෙන දේ මොකද්ද කියලා නැත්නම් ලොකු සාංශ තියෙන ලෙඩේට බේත් දෙන්නේ මොකද? නෑ එයාට දෙන්න පුළුවන් උපරිමේ බෙදනවා. ඉතින් සංඝයා දන්නේ නැත්නම් ආහාරයේ මත්ඤ්‍යතාවය හරි භයානකයි. හරි භයානකයි. හැබැයි ඒක මගාරව ගන්න පුළුවන් කෑවි බිඩියේ දේ, ලෙව කන දේ, කාශිතේ කායිතේ, සායිතේ, පීතේ. සම්මාපන්නමගේ මොන මල දානේ කෑව හොඳට දිරවනවා. රීල් පාරේ යකඩ කෑවක් දිරවනවා. මොකද සක්මන් කරනවා. ඊට පස්සේ සඳහන් කරලා තිනවා අප්පාබාධ හෝති අප්පාතංකෝ. එයාට මානසික කායික ආතතිය නැති වෙනවා සක්මන් කරනකොට. මේ පොළොවේ මේ අර්ත් වෙනවා කියලා එකට කියන්නේ. නිකන් පොළොවේ ඇවිදිනකොට මේ පොළොව මහීකාන්තාවගේ මේ නිර්වත් পায় බිම වදිනකොට අපේ තියෙන ආතතිය ඔක්කොම නැති වෙලා යනවා. ඒක පිටරට අම්මා කෙනෙක් පොඩි දුවක් හදනවා. ඉතින් උන් මොයිස් දාලා තොප්පි දාලා මූට දෙන්න සැප ඔක්කොම දෙනවා. මේකගේ මේ පොඩි එකා බාලගිරියාගේ දෝෂේ වගේ හැම වෙලාවෙම අඬනවා. බුද්ධුම සැපක ජීවත් වෙන්නේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් අම්මට. දොස්තරත් කියනවා කිසිම ලෙඩක් බබාට නැහැ කියලා. ඉතින් අම්මට තියෙන ප්‍රශ්නේ මේක අඬනවා. එක දවසක මේ ළමයා අඬ ගහන ගාඩන් එකට ගියාට පස්සේ, ඒ කියන්නේ උයනකට ගියාට පස්සේ ඒ උයනේ මෙයා සෙරප්පු දෙක දුවනකොට සෙරප්පු දෙක ගැලවිලා තනකොළ කොල්ලේ දුවනකොට hina වෙන්න පටන් ගන්නවා. පුදුමාකාර hina වෙනවා පොඩි ළමයා. ඉස්සලාම පිටිපස්සෙන් දුවනවා ළමයා දුවන්නේ නැති වෙන්නේ. ළමයා දුවනවා. දුවන සෙරප්පු දෙක ගැලවිලා යනවා. දිව්වට පස්සේ අම්මට තියෙනවා මේ ළමයා සෙරප්පු නැතුව පොළොවේ විදිනට hina වෙනවා. අර මේ දාගෙන තොප්පි දාගෙන ඇඳ උඩේ ඉන්නකොට අඬනවා. ඉතින් දැන් අම්මා බලනවා මේ බිම තියන්න බෑ. දැන් මේ ගෙදර හැටියට හරි සීතලයි. තොප්පි දාන්න නැතුවත් බෑ. ළමයට පොළොව සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද අම්මා කරන්නේ? අඟල්ලා යන්නේ පොළොවේ ගහලා වයර් එකක් අරන් දීලා ළමයට අල්ලගෙන ඉන්න දෙනවා. රේඩියෝ මේ වයරින් කරනට එර්ත් එක ගහන්නේ. ඊ තරම් අපි පොළොවමයි කාන්තාවකින් ඈත් වෙලා තියෙනවා. ඊ තරම් ඈත් වෙලා තියෙන අපි ගොම් පොළොවේ බුදිය ගත්තා නම් පම්පැදුරේ බුදිය ගත්තා නම් කොච්චරක් අපි සතුටුද? එහෙම නැත්නම් මේ සක්මන් ටිකක් කරනවා නම්. ඒ නිසා
අසිතේ අර අප්පාබාද අප්පාතංක සරුවච්චන් මහන්සියර ලෙඩ 12ක් හැදුනා. මම නෑ කියන්නේ. අවුරුදු 80ක් යනකම් ආයු වැළඳුවා. තන්නේ කරම ස්කවුට් කෙනෙක් වගේ ඉඳලා තියෙන්නේ. මේ ඇටේරියා කොළ ටිකක් උඩ සිවුරේලා ගත්තා. සැතපුණා. ඒ බමුණෙක් කාලාපුවම මහාන සුවසේ නිදාගත්තද කියලා හොඳට බුදිය ගන්න කට්ටිය අතර මාත් කෙනෙක් තමයි කියන්නේ. ඕනේ තැනක ඕනේ වෙලාවක වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ මොකද අර ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මේ සක්මණෙන් එනවා. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. සක්මනක් කරනකොට අපිට පීර 10ක් 15ක් යනකොට අපිට ওই නිදිමත ගති වගේ එනවා, තෝන්තු වෙන වගේ කියලා කියන්නේ එතනත් සමාධියක් එන්න පටන් ගන්නවා. ඒ සමාධිය ඇත් දෙක වහගෙන අක්‍රිය වෙන්න සමාධියක් නෙවෙයි, මේක සක්‍රීය සමාධියක්. ඇත් දෙක අරගෙන මෙන්න ඇති. එතකොට ඒක ඕනේ තැනක යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ ඔය බහුකාර්ය වැඩ කරන්න වෙනවනේ අපිට. ඇත්තටම අධ්‍යාපන ශාස්ත්‍රය වැඩ කරන්න නැත්නම් ගොඩක් විවිධ වැඩ කරන්න. ඉතින් එතකොට අර උදේ පටන් ගත්ත සතිය හැන්ද වෙනකම් පවත්තන්න මල් මාලයක නූල වගේ ඒ බහුකාර්ය වැඩවලදී කරන මල්ටි ටාස්කින් කියලා කියන්නේ. මේ සතිය පුරුදු කරන සක්මනේදී කාටවත් කියන්න ඕන භාවනා මධ්‍යස්ථාන ඕනෙත් නැහැ වැඩි කරගෙන යන්න. ඉතින් එතකොට එයාට හම්බ වෙනවා මේ ආනිසංස පහක්. අද ආනිසංස පහ නැතිකමේ හුනියම සාපය ෂෝක් එකට තියෙන මේ සුඛෝපභෝගී ජීවිතේ. ඒ කිසි කෙනෙකුට හිතන්න බෑ සිද්ධාර්ථ ගෞතම කියන යුවරජතුමා මාලිගාවෙන් බැහැලා කහට සිවුරක් ඇඳගෙන මැටි පාත්‍රයක් ඇඳගෙන පාරේ ජීවත් වුණා. එලිමහන ජීවත් වුණ අවුරුදු 45ක්. මේ ආදර්ශේ. ඒකට කියන්නේ රජ කෙනෙක් හිඟන්නෙක් විදිහට වෙස්වලාගෙන ලෝකේ ජීවත් වෙනකොට කොච්චර පිරිච්ච ගතියක් තියෙනවද කියලා හිතන්න. රජ පැටියෙක් හිඟන්නෙක් විදිහට වෙස්වලාගෙන අවුරුදු 45ක් ජීවත් වෙලා තියෙනවා. මොන තරම් පිරිච්ච ගතියක්, මොන තරම් ආඩ්‍ය ගතියක්, මොන තරම් සම්පත්‍ති කරගතියක් තියෙනවද කියලා. අපි මේ කරන්නේ ඔක්කොම කරලා මේ සුඛෝපභෝගී වෙන්න හදනවා. අපි රජ වෙන්න හදනවා. අපි මේ මහේසාක්‍ය සැප ඉල්ලන්න හදනවා. බුදුහාම කියන ඕක උදේ හෙලන කෙල පිටක් තරම්වත් ගණන් ගන්න එපා. එළියට දාපන්. මන් දකින්නේ බෞද්ධ භික්ෂුවත් බාලදක්ෂ ව්‍යාපාරෙත් ඇර කිසිම දෙයක් අනිත්‍යව මේ ස්වභාව ධර්මයට විරුද්ධ කළා නැහැ. අපිට බුද්ධ ඥානසේ දීලා තියෙන්නේ බෞද්ධ භික්ෂුවට දීලා තියෙන්නේ බට මොනරෙග්ගේ වගේ ඇස් දෙකක් තියෙන්න ඕනේ, උකුස්සෙක් වගේ ඇස් දෙකක් තියෙන්න ඕනේ, මොනර වගේ ගෙලක් තියෙන්න ඕනේ, ඌරෙක් වගේ හොටක් තියෙන්න ඕනේ, ඔටුවෙක් වගේ කකුල් දෙකක් තියෙන්න ඕනේ, කබරෙක් වගේ පිටක් තියෙන්න ඕනේ. කොයි දෙයකටත් තොරොත් වෙන්න ඊටපන්. ඒක උපත හම්බදා මාලිකාවේ මාලකේදීම කියනවනේ. තොට සිවුරු නැහැ. පාරේ වැටලා තියෙන රෙදි කැලක් වගේ මම ඒකට සහති කරනවා. උඹට දාන්නේ නැහැ පින්න පාති පාත්‍රයෙන් බලයක් උඹට හම්බ වෙනවා. උඹ ගල් ගුහා, ගිරි ගුහා ඒවා තියෙනවා මම සහති කරනවා. පූති මුත්ත බේසජ්ජේ දන්නවද මන් දන්නේ. තමන්ගේ මුත්‍රා බොන එක. ඔච්චර එකම බේත. දැන් කියනකොට චී කිය. වෙන්නලා දුන්නාම මේ මහා චූල සමාදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙනවා කියලා නෑ පිස්සුද එහෙම නෑ එහෙම මුත්‍රා බොන්න කියලා නෑ බුදුහාමුදුරුවෝ මේ ගෝ මුත්‍රා කියලා. ඉතින් මාත් හරකෙක් නම් ඉතින් මම ගෝ මුත්‍රා තමයි බොන්නේ ඉතින්. මේ තරම් මේ කෙටි මාර්ග හතරක් අපිට දුන්නේ රජපැටියෙක් කරලා. ඉතින් බෞද්ධ භික්ෂුවට මොකක්වත් අඩුවක් නැහැ. පාරෙන් නම් රෙදි කැල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. පාත්‍රයන් කියලා කාගේ ළඟට කියලා හිඟා කනවා. ලොකු සාන්ති කියන්නේ අනේ අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන මේ පින්ඩ පාතේ නැත්නම් මේ පිඩු සිඟා වඩිනවා කියලා නේ කියන්නේ. පුදුමාකාර හිඟමනක් දීලා මිනිස්සු වඳිනවනේ. වෙන කිසිම හිඟන්නේ උඩ දීලා වඳිනවා දැකලා තියෙනවද? මොනවාර දීලා එළවල දානවනේ. අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ පින්ඩ පාතේ යන ගියාම අනේ තව ටිකක් ගන්න ස්වාමීන් වහන්සේ කියලා ඈත තියා වඳිනවා සාදු කියනවා. පුදුම හිඟනකමක් දීලා තියෙන්නේ. ඒ බුදුරජාණන්සේගේ ජීවිත ආදර්ශය වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ ළඟ එක නැහැ. උන්වහන්සේ මේක කරලා පෙන්වුවේ. ඉතින් ඒ නිසා මම මේ කියන්න හදන්නේ ඒ විදිහට පෙන්නපු මේ පයින් ඇවිදු බුදුහාමුදුරන්ගේ ඒ චරිතය එහෙම නැත්නම් ඒ කියපු මෙත්තානේ චංකමානි සංස අද ගිලිහිලා.
මන් දැක්කේ නෑ නිසන් වණින් පිට කිසිම තැනක සක්මන ගැන කතා කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ලෝකෙම හැමතැනම ඇවිදිනවා. ගියාට පස්සේ කියනවා මේ නිසන් වණින් තමයි අපි දැක්කේ සක්මනක සටහන. නිසන් වණින් තමයි අපි සක්මන ඉගෙන ගත්තේ කියලා. මෙහෙන් එන 50% විතර කියනවා අපි ඉගෙන ගත්ත දෙයක් නෑ නිසන් වණින් ඇවිල්ලා සක්මන ඇර. සක්මනේ තමයි ගොඩාවි කියලා. ඒ තරම් මේක වටිනවා. ඒක බුද්ධ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා හරියටම අටුවාව තෝරලා බැත්තොත් සුමේද තාපසතුමා ඒ කියන්නේ බුද්ධ ඥානවංශයේ ජාතක කතාවේ සුමේද තාපසතුමත් ගිහිගේ අතහැරලා ගිහිල්ලා ඒ කියන්නේ දීපංකර පාදමූලේ මහා නිවත විවරණ ගන්න වෙලාවේදී ගඟක් අයිනේ ලස්සන වැලිතලාවක කුටියක් නිර්මාණය කරයි කියලා. මගේ ජීවිතය ගත කරන්නේ මෙතන. ඊට පස්සේ හදාගත්ත සක්මන දිගට රියන් 3යි පළලට දිගට රියන් 30යි එදා ඒ කවුද සුමේද තාපසව හදපු ඒ සක්මනේ වගේ බුදු වුණාට පස්සෙත් කියලා තියෙනවා. ඒ ටික ඔක්කොම හදලා ලොකු සාංශේ පොතක් ලිව්වා. මම පොත් දෙකක් ලිව්වා. මේ සක්මන් භාවනා පිළිබඳව. අපි ඒක සතිපාසලේ පොඩි ළමයි දාලා දැන් වීඩියෝ පැටි 3ක් හදලා තියෙනවා. මේ ඇටසැකිල්ල දාලා ඒ කාරෝ කියන එකට ඇවිදිනකොට ඒක අර එකයි මේ රෝද කරත් රෝදේ බලගන්නේ. ඒ වගේ අපේ එක කකුලක තමයි අපි ඇවිදින්නේ. කකුල් දෙකක් තිබුණාට ඇවිදින්නේ එක කකුලක. ඉතින් ඕකට අවධානය යොමු කරන්න කියන්නේ. ඒක නැති නිසා තමයි පයලෙසලා වැටෙන්නේ, කකුල උලුක් වෙන්නේ, ගලේ වල හැප්පෙන්නේ දන්නේ නැති නිසා. ඒ නිසා මේ සක්මන පිළිබඳව එහෙම නැත්නම් මේ ඉරියාපත භාවනා හතරෙන් මේ පළවෙනි එක විතරයි මම කතා කරේ. ඒක තමයි සක්‍රීය මේක. ඊට පස්සේ හිටගෙන ඉන්න එක. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඊට පස්සේ බුදින එක. ඒ හතර යොදලා තියෙන්නේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා. හැබැයි සතිපට්ඨානේ පටන් අරගන්නේ ඉඳගෙන ඉන්න තැන. ඒ වුණාට සංස්කෘත සතිපට්ඨානේ නිකාය සූත් අපි කියන්නේ නිකාය කියන්නේ අපේ පාළිය අරව කියන්නේ ආගම කියලා. මජ්ක්‍ධිම ආගම දීඝාගම කියන පොත් දෙකේ සතිපට්ඨාන සූත්‍රයේ පටන් අරගන්නේ පරියන්කේ නෙවෙයිලු අනාලේ හාමුදුර කරපු ඒ ගවේෂණයෙන් පෙන්ලා දීලා තියෙනවා. ගොරෝසු එකෙන් පටන් ගන්න අන්තිමටලු ආනාපාන තියෙනවා. කියන්නේ තාම සියුම් දෙයක් ආනාපාන කියන්නේ. අපේ සතිපට්ඨානේ ඒකේ පිළිවෙල වෙනස් කරලා තියෙනවා. මුලටම දාලා තියෙනවා ආනාපානේ මගට යනකොට තමයි යෝක හම්බෙන්නේ හතර ඉරියව්ව පිළිබඳව නැත්තම් ඉරියාපත භාවනාව කියලා කියනවා. ඉතින් අපි ගිය ගමන් සතිපාසලේ ළමයින්ට අපි උගන්වනවා. වාඩි තියෙන ඉරියාපත හතරයි. ඒක පොඩ්ඩක් දැනගන්නකෝ. ඇඳලා දෙන්නකෝ. කිව්වම ඒ ළමයි කොටු හතරක් ඇඳලා කොලේ හතරට ඇඳලා ඉඳගෙන ඉන්න ස්වරූපය අඳිනවා. හිටගෙන ඉන්න ස්වරූපය අඳිනවා. වාඩි වෙලා ඉන්න ස්වරූපය අඳිනවා. නිදාගෙන ඉන්න ස්වරූපය අඳිනවා. ඊට පස්සේ කියන ඔය ඉන්නකොට ඕක දැනගන්න ඔච්චරයි භාවනාව කියන්නේ. භාවනාව නෙවෙයි සතිය කියන්නේ. ඉතින් මේක පිරිවෙන් අධ්‍යාපනය තුලින් දෙන්න ඕනේ. මේක දෙන්න ඕනේ මේ යට ගිය දෙයක් අපි මතු කරලා දෙන මිසක් අපේ නිර්මාණයක්වත් මොකුත් නෙවෙයි. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ආයි කතා දෙකක් නැහැ. ඉතින් එතකොට ඉඳගෙන ඉන්නකොට අපි වායෝ පොට්ටබ්බ ධාතුවට නැත්නම් වායෝ ධාතුවට ප්‍රධාන තැන දීලා කටයුතු කරාට සක්මන් කරනකොට පඨවි ධාතුව තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. මේ කකුලේ තියෙන තද ගතිය පොළවේ තියෙන තද ගතියට වැටෙනකොට වදිනකොට අපිට පොළොව තදයි කකුල මෙලෙක් කියලා වැටෙන වෙලාවක් තියෙනවා. මේ වගේ ටයිල් පොළොවක ඇවිදින සිමෙන්ති වල. ඒතකොට වැලි පොළොවක ඇවිදිනකොට පොළොව තදයි කකුල තදයි වැලි මෙලක නිසා කකුලේ ආඩේ හිටිනවා ඇවිදින පොළොවේ. එනිසා අපිට තේරුම් ගන්න ඕනේ මේ පඨවි කියන එකේ ලක්ෂණ දෙකක් තියෙනවා. ගොරෝසු හයක් තියෙනවා. ගොරෝසු සහ සියුම්, බර සහ සැහැල්ලු, සුමුදු සහ සියුම්, බර හැල්ලු තවත් දෙයක් තියෙනවා. ওই දෙක ඇවිදිනකොට මට සියුම් බවක් වැටුණයි කියලා කියනවනම් මතක තියාගන්න කකුල ගොරෝසුයි. ඇවිදිනකොට ගොරෝසු බවක් වැටුණයි කියලා තියෙනවනම් කකුල සියුම්. ඒ ගැටෙන පෘෂ්ඨයත් එක්ක මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවයේදී දෙකේම එක සමාන නම් එතන ගැටුමක් නැහැ, එතන ඇවිදීමක් නැහැ. අපි සියුම් පොළොවක ඇවිදිනකොට මඩ කැවිදිනකොට කකුල තද නිසා එරා බහිනවා. අපි තද පොළොවක ඇවිදිනකොට කකුල පැතිරලා යනවා නිකන් මැටි කැටයක් වීම දැම්මහත මැටි කැටේ පොළොවේ හැටියට හැදී ගන්න. ආන්න ඔය දෙක බලමුවනම් අපිට එක විදියක් ඒ. ඇවිදිනකොට පොළොවේ ගැටෙන ස්වභාවය. දැන් පොළොවේ ඇවිදිනකොට පටවි ගැන මේ කතා කරන්නේ පොළොවේ ස්ථාවරයි කකුල ඇවිදිනවා. නිශ්චල දෙයක චංචල දෙයක ගැටෙනවා.
සමහර විටක ආනාපානජි වගේ පොළොව සීතල නම් කකුල උණුසුම නම් අපිට සීතල වැටෙනවා. කකුල සීතලයි පොළොව උණුසුම් නම් පිච්චෙනවා වගේ වැටෙනවා. මෙතෙන්දී අපිට කවදාකවත් භාවනා කරලා නැති චින්තාමය ඥාන නැති කෙනාට මෙතන පෘෂ්ඨ දෙකක් තේරෙන්නේ අපිට එකක් තේරෙනකොට අනිත් එක වහයලා ගන්නවා. හොඳට භාවනා කරනකොට තේරෙනවා මේ කකුල් දෙක කියන්නේ ස්පර්ශක දෙකක්. එයා Taman ස්පර්ශ කරන උපස්තරය මොළයට පණිවිඩයක් කරනවා. භාවනා කරත් නැතත්. ඔබ දැන් ඉන්නේ රළු පොළොවක, ඔබ දැන් ඉන්නේ සියුම් පොළොවක, උණුසුම් තැනක, සිසිල් තැනක. එතකොට මේ මොළේ ඒ අනුව ආරක්ෂක ව්‍යාපාරේ ක්‍රියාත්මක කරනවා. අත පිච්චෙනුන ටක් ගාලා අත ගන්න. මොළෙත් දන්නේ නැතුළු ඒ වෙලාවට මේ ගැන්ග්ලියමින් වැඩේ කරලා දෙනවා. මේ කියන්නේ ඒ කියන්නේ අපි කියනවා ඒක විමධ්‍යගත ආයතනෙ අතපසර ගන්න. බුදුජානනාංශය සඳහන් කරන පොඩි දරුවන්ට කියලා දෙන්න ඕනේ නැහැ ගින්දර සරයි කියලා අත දාන්න අරින්න. ඌ දවස් දෙකකින් ඉගෙන ගන්නවා. දැන් ලයිටර් එකක්වත් පෙන්වන්නේ නැහැ ළමයෙකුට අම්බෝ ගිනි පෙට්ටියක්වත් පෙන්වන්න එපයි කියලා මේ ළමයිට පුදුම බයක් ඇති කරලා තියෙනවා. ඌ අත දාන්න කියන්නේ පිච්චේ එච්චරනේ ඊට පස්සේ ඌ ආය අත දාන්නේ නැහැ. ඒව මේ මානව ශරීරය තුල මානවගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක මිනිස්සයා දන්නවා. අම්මා හිතනවා මම තමයි දන්නේ. බබාට ගින්දර පෙන්වන්නත් හොඳ නැහැ. බුදු අම්මේ ඌ නිකන් සාධික අපරාධවත්. ඕස්ට්‍රේලියාවේදී කන්නාඩි දාන්න නැතුව අවුව දිහා බලන්න හොඳ නැහැ ඇස් නරක් වෙනවා. ගින්දර පත්තු කරන්න තහනම් කෙලින්ම නඩු. රිදි හොදලා වැලේ දාන්න තහනම් නඩු. කුණු ටික gedara වලක ගොඩ ගහන්න තහනම් නඩු. ලිඳක් කපලා වතුර ගන්න තහනම් නඩු. ඔක්කොම අර බොම්බෝලින් ඇවිල්ලා හරි ගසලා දෙනකන් ඉන්න එකයි තියෙන්නේ. අර බැටරි සිස්ටම් එක හදන කුකුල් පැටවු තියෙන ඉස්සරහින් කැම යනවා. වතුර යනවා පිටිපස්සෙන් කක්ක යන දෙකක් තියෙනවා. බිත්තර යන තව බටයක් තියෙනවා. ඉතින් ඕකේ මාස 3ක් කිය කැපුවා ගත්තා ඊගාව කට්ටිය දැම කැපුවා. ඔච්චර තමයි ජීවිතය අද. ඒ මොකද අර ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති නිසා. ඉතින් නිසා මෙතනදී පටවි ධාතුව පිළිබඳව අපිට ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතන්නේ තනි පොළවේ සක්මනේ අපි සක්මන් කරගෙන ඉන්නකොට අපි මේ කන්ද නගිනවයි කියලා. එතකොට බලන්න කොහොමද බරගන්නේ කියලා. පල්ලමක් බහිනකොට කොහොමද බරගන්නේ කියලා බලන්න. ওই කකුලේ මෙතන තියෙන 89ක් තියෙනවා. ඒ 89 මුළු කිලෝ 70ම ගන්නවා. අරගෙන මෙහෙම ඒ පරිසරයට අනුව හැඩ ගහලා දෙනවා. මේ ලෝකේ එකම උපකරණයක් තාම එකට හදන්න බැරි වුණා. එක කකුලක තියෙන මගේ කිලෝ 70යි. ඒකයි මම 70 කියලා කියන්නේ. මෙහෙම තියලා උස්සනකොට අනිත් කකුල පැද්දිලා ගිහලා උඩ කකුලට යනකොට මේ කකුලේ බරත් අරගෙන ඒකේ පොළවේ හැටියට පාදම සකස් කරලා දෙනවා. ඉතින් මේ සූක්ෂම භාවයේ මගේ දක්ෂකමක් නෙවෙයිනේ. ඒක මානව වර්ණ දේවල තියෙන මානවගේ ශක්තියක්. ඉතින් අපි ඇවිදිනකොට ඒක දන්නේ නැත්නම් අපි ඒකට කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. ඉතින් කකුල පෙරලෙනවා, යුලුක්කු වෙනවා. එදාට නම් ඔන්න තේරෙනවා කකුල කරන කෘත්‍යය. නැත්තම් දන්නේ නැහැ. ඒ නිසා මේ සක්මන පරියංග දෙක අපි සංසන්දනය කරනකොට මේ ධාතු මනසිකාර පිළිබඳ කතාව එක එක ධාතු එක එක වෙලාවට ක්‍රියාත්මක වෙනවා. ඒක සරුවචනාංශයේ විස්තර කරන්නේ අපි ගිහිගේ කියන කාම ගුණ ප්‍රතිස්ථාපනය කරනවා. මේ හැවිලා ඇත්ත එක වහගත්තාම කාම සංඥාවෙන් ඒක නීවරණ වලින් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ නීවරණ ටික රූප ධර්මකින් ප්‍රතිස්ථාපනය කරනවා. හුස්මෙන් පඨවි ආපෝ තේජෝ වයින්දගෙන ඉන්න හුස්මෙන්. දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලා මතු කරේ දැන් හුස්ම නතර වෙනවයි කියලා හිතන්න දැන්. ලෝකයක් කරදර අපි නීවරණ වලට හිත තන දීලා ලෝකයක් ආතති අසහන දුරු කරනවා. මේ නීවරණ ටික මල වාතේ. ඊට පස්සේ නීවරණ කරදර ආනාපානෙට දාලා හුස්ම රැල්ලෙන් නීවරණ ටික ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ හුස්ම රැල්ලත් ගෙවුනට පස්සේ කරදර නැහැ. ඒකට උදව් කරන්න මේ අපි මේ නිවන කියන එක නෙවෙයි මේ පෙන්වන්න හදන්නේ. අපි කියන්නේ ඒක අයින් කරගන්න හැටි බුදුජානනාංශය සඳහන් කරනවා. සනාරම්මනා භික්කවේ උප්පජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන. තස්මින් යේම ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති. අපි මේ ලෝකයක් කරදර නැති කරන්න ගන්න ආනාපාන කියන්නේ කෙලෙසයක්. ආනාපානේ ගොරෝසුර වැටෙනවා කියන්නේ ලොකු කෙලෙසයක්. ආනාපානේ මධ්‍යස්ථ වැටෙන කියන්නේ කෙලෙසේ මධ්‍යස්ථ වෙලා. ආනාපානේ අතිශයමුණා කියන්නේ කෙලෙස් නැහැ. ඒ නිසා අපි ලෝකයක් කෙලෙස් වෙනකොට මේ ආනාපාන කියන පුංචි එකක් අරගෙන
ඒකේ ගොරෝසුකම බලනවා, ඒකේ මධ්‍යස්ථකම බලනවා, ඒකේ සූක්ෂමකම බලනවා. අපේ ලොකු සංස් කියනවා ඕලාරිකම ආනාපානේ, සුකුම ආනාපානේ, සුකුමතර ආනාපාන. ඒ සුකුමතර ආනාපානට යනට ඔළුව කැරකෙනවා, බය වෙනවා, දඟලනවා, ඇඟ පුරාම කූඹිතුනා වගේ තේරෙනවා. নানা ප්‍රකාර දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ තමංගේ ගෙනාවු උපනිෂේ සම්පත්‍ය වල හැටියට ඉතින් කලාතුරකින් කෙනෙකුට තමයි අර සූක්ෂම ආනාපානට යන්න පුළුවන්. ඒ සූක්ෂම ආනාපානට යනකොට නැත්තම් මේ ධාතු මනසිකාරය ගිහිල්ලා ඒක ගෙවන් වෙන වෙලාවේදී මට දැන් මේ පේන ආනාපානේ හිතලුවද්ද නැත්තම් ඇත්තට වෙනවද කියලා අල්ලන්න බෑ. ඒ සූක්ෂම වෙලාවේ සද්දත් ඇහෙන ඕන. ඒ සද්ද මම හිතාගෙන අහන දේවල්ද ඇත්තටම ලෝකේ තියෙනවද කියලා හිතන්න බෑ. මගේ මේ කය මං ඉඳ ගන්නකොට අර හුඹහක් වගේ තිබුණ කය ඇත්තටම තියෙනවද නැත්නම් ඒ තියෙනවයි කියලා දැනෙන එක මනෝ විකාරයක්ද කියලා අල්ලන්න බෑ. ඒක යාට කියනවා ඔයා කය දැනෙනවනේ සමහරට කය දැනෙනවා. කය ඉම පේනවද කියලා බලන්න කියලා. මරියාදාව පේනවද කියලා. සීමාවක් නැහැ. හොඳට හුස්ම සියුම් වෙලා යන්න මං කියන්නේ ඔය පරිශන කරන්න යන්න එපා. කෙරෙන එකට කෙරෙන්න දෙන්න. එතකොට මම කියලා ගන්න මේ ශාරීරික සීමා මරියාදාවල් නැති වෙනවා. ඒ වගේම ඇහෙන ශබ්ද කොයි වෙලාවෙත් තියෙනවා. ඒ වෙලාවේ සද්ද වුණා කරදරයක් කරගන්න පුළුවන්. අම්මෝ තකතිරුකමක් තියෙන්න ඕනේ ඒකට. අම්මෝ අවිද්‍යාවක් තියෙන්න ඕනේ ඒකට. අම්මෝ තෘෂ්ණාවක් තියෙන්න ඕනේ ඒකට මේ කොහොද යන සද්දයක් අල්ලගෙන කරදර කරගන්න. එතන වේදනාව කියන එක ශරීරය හැම වෙලාවෙම තියෙනවා. කාටවත් කියන්න යන්න එපා. වේදනාවක් නැහැ කියලා. ඒක අරගෙන ඒක මේ භාවනාවට බාධා කරගන්න මොන තරම් තකතිරුකමක් තියෙන්න ඕනේද? මොන තරම් තෘෂ්ණාවක් තියෙන්න ඕනේද කියලා ඔන්න එතෙන්දි තේරෙයි. ඒ වගේම මාන මේ ආනාපාන තුර කෙලස් නැති නික්ලේශිත නැතිදී අපි හිත කොච්චර ඉක්මනට කෙලස් තියෙන තැනට දුවනවද කියලා බලන්න. විලි ලැජ්ජාවක් නැහැ. හරිම ෂටයි, හරිම මායාවී, හරිම වංචනිකයි. ඒ තියෙද්දි අපිට පුළුවන් හුස්ම තියාගෙන ඉන්න. ඉතින් ඒක විශ්වකර්ම වැඩක්. ඒ සමේ ධාතු මනසිකාට ගියාට පස්සේ තේරෙනවා මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ වායෝ ධාතුව කිපිච්ච වෙලාවේ අපිට ඇඟේ දැනෙන ඒ කම්පන චංචල විස්තරණ සංකෝචන කියන දෙකෙන් තමයි පේන්නේ. එතකොට මේ ඇඟ අමුතු වෙලා පේනවා. අපිට නිකන් බැලුම් ගහ හුලං ගහ බැලුමක් වගේ යනවා. වඩ එහෙම නැත්නම් මිරිකලා පොළඟෙත් දැමලා පිඹුරෙත් දාලා මිරිකුවා වගේ තේරෙනවා. එතකොට තේරුම් ගන්න මේ නටන් නෙමෙයි ඇවිල්ලා කතා කරන්නේ වායෝ ධාතුව. එහෙම නැත්නම් කඳුළු වැగిරෙනවා, වේලෙනවා. එතකොට දැනගන්න ඕනේ මේ ආපෝ ධාතුව ආපුවම යා ඒ විදිහ තමයි කතා කරන්නේ. පඨවි ධාතුව ආපුවම ගොරෝසු බව, සියුම් බව, රළු බව, බර බව, හැල්ලු බව, මෙලෙක් බව හය ලකුණක් පෙන්වනවා. එයා ඇවිල්ලා කියන්නේ මම පඨවි ධාතුව ආවයි කියලා. තේජෝ ධාතුව ආවම මොනසම සිස්ටම් පෙන්වනවා. කමඩම් වාර්තාවල් ලියන්න බෑ ඔය ටික නැතුව ලියන්න පුළුවන්ද කියලා? කද්දාකවත් බෑ. ලියලා තියෙන හැම කමටහනකම තියෙන ඔච්චරයි. ඒක කියවන කෙනාට තේරෙනවනම් මම මේ භාවනා කරනකොට වැටිච්ච දේවල් ධාතු මනසිකාර ස්වරූපයෙන් එනවනම් එයා කර්මස්ථානයේ චරිත තත්වයට යනවා තමන්ගේම භාවනාවේ. ඉතින් එතෙන් එනකන් අපි සාමාන්‍යයෙන් අතු දව් දෙනවා. දඬුවට ගහලා දීලා ඕක දිගේ යන්න කියලා වැටහීමක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා ඒ ඉරියාපත පබ්බ වගේම ධාතු මනසිකාර පබ්බයක් තියෙනවා. ඒ ධාතු මනසිකාරේ රූප ධර්ම ගැන විතරමයි කතා කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක කොච්චර අපි විශේෂණය කරනවද කියනවා නම් ඒ පඨවි ආපෝ තේජෝ සියල්ලගේම එකින් එක ගෙවම් කරලා ඒ හතර නැති ඒ හතර ක්‍රියාත්මක වෙන අවකාශය අල්ලනවා අන්තිමට. දැන් මේ ශාලාවේ හිටන්ඩ අපි එන්නේ ඉස්සලා පාවෙන බැලුම් වලින් පුරවලා තිබ්බයි කියලා. ඔය කවුරු හරි මේ පඩිපෙළ දිගේ නැග්ගල ඇහුවොත් මොනවද තියෙන්නේ කියලා එයා කියාවේ බැලුම් පිරලා තියෙනවායි කියලා. ඊට පස්සේ දවස් 3ක් යනකොට ඔය බැලුම් හුලං ගිහලා පාදයට පාත් වෙනවා. දැන් මොනවද කියලා මුකුත් නැහැ කියනවා. නමුත් අවකාශය පේන්නේ නැහැ නේ අපිට. බැලුම් තියෙනකොට ඇල්ලුම් නැටුම් බැලුම් ගැයුම් ඔක්කොම තියෙනවා. බැලුම් නැති වුණාට පස්සේ මේක මේ මොකුත් නැති එක පේන්නේ නැහැ. හැබැයි නිවන තියෙන්නේ එතන. ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ධාතුන්ගෙම නිවන නැහැ. ඒකේ අභාව ප්‍රඥප්තිය කටිනුග්ගහාටම අවකාශය කියලා ඒ අයින් කෙරුවට පස්සේ තියෙන හිස්තන තියෙනවා. ඒක තමයි රූප ධර්ම වල
නිවන කියන්නේ. අවකාශයට යන්න හරි බයයි. තනිකන් දෝෂ. අම්මෝ එන අමාරුකම්. ඒ තරම්ම මේ කයට ආසයි. ඒ තරම්ම මේ ජීවිතයට ආසයි. ඒ වුණාට හරියට භාවනා කරනවා නම් දවස් 7ක්ම යන්න ඕනේ. දැන් සතිපට්ඨාන දරුවචාන් සඳහන් කරන දවස් 7ෙන් පෙන්වන්න පුළුවන් කියලා. දවස් 7 යන්න ඉස්සෙල්ලා පේනවා මේ ආනාපාන වගේ දෙයක් ගෙවුනට පස්සේ අපි යනවා එහෙම සීමා මරියාදාවල් වලින් තොර රූපයාගේ අභාවයට යන්න පුළුවන්. අභාව ප්‍රඥප්තියට. හැබැයි මේ අභාව ප්‍රඥප්තිය තියෙන්නේ භාව ප්‍රඥප්තියට සාපේක්ෂව. ඔය තමයි අයින්ස්ටයින් කිව්වේ ගිය අවුරුද්දෙම අවුරුදු 100ටම ඌට දුන්න මුළු අවුරුදු 100ම පහළ වෙච්ච විද්‍යාඥයා කියලා. ඒක බුදුහාමරණ මොනවද දෙන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඌට දෙන්නේ නොබෙල් ප්‍රයිස් එක අපි බුදුහාමරට බෙල් එක තියෙන ප්‍රයිස් එක තමයි දෙන්න වෙන්නේ. ඒ මේ අවුරුදු 2600කට ඉස්සලා කියලා තිබුණා මේ අභාව ප්‍රඥප්තිය දකින්න නම් භාව ප්‍රඥප්තිය. එනතන් අරූපේ දකින්න රූපේ මාස්ටර් කරන්න ඕන. එනේන පටවි ආපෝතේයෝ දන්නවනම් ඒකේ නැති තැනක් තියෙනවා. ඒක තමයි මේ මුළු ලෝකෙන් 98%ක්ම තියෙන්නේ. අර තියෙනවයි කියන රූපේ 2%ක්වත් නැහැ. ඒකට තමයි මේ රණ්ඩු කරන්නේ, රෝල් කරන්නේ, ඉඩම් බෙදා ගන්න හදන්නේ, අයිය මලෝ ගහගන්නේ ওই තියෙන රූපෙට. ඒකේ කවදාවත් වගතුවක් නැහැ. අරූපෙට ගියාට පස්සේ තේරෙනවා මේකට කොච්චර බයද කියලා අපි. ඒකට කියනවා fear of freedom කියලා. ඒකට කියනවා fear of unknown කියලා. නොදන්න දෙයට බයයි. විමුක්තියට බයයි. විවේකයට බයයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හෙට මේට වැඩි තව ටිකක් මේක ගැන කතා කරන්න. මම අද හිතනවා මෙතනින් සමාප්ත කරන්න කියලා ධර්ම දේශනාව. ඒ නිසා මේ කරගෙන යන දැඬ කරගෙන යන වැඩේ තාම එච්චරම ගුණයක් ප්‍රතිඵලයක් නැති වුණාට මේ ඉදිරියට යනකොට මේ ජීවිතේදීම සාධනය කර හැකි සාක්ෂාත් කර හැකි සද්ධාවකින් අපි ඉදිරියට යන්නේ. ඒක මේ මරුණට පස්සේ සාක්ෂාත් කරන එක නෙවෙයි. ඒ ටික ඇතුළත බණත් අහලා භාවනාත් කරලා චින්තාමය ඥානත් ඇතුව මේ භාවනාව පිළිබඳ ප්‍රත්‍යක්ෂණේ තමයි වශයෙන් සහතික කොට දැන ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා